අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපි සූදානම් වෙන්නේ සෙනසුරාදා සිත්නේ තසපුව වැඩසටහන ආරම්භ කරන්නට. සෙනසුරාදා සිත්නේ තසපුව ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ අද සජීවී වැඩසටහනක් ලෙසින් ඔබට වැඩසටහන තුළ ධර්මදේශනාව ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට අවකාශය උදා කර දෙන මොහොතේ ඒ වෙනුවෙන් අපි ගෞරවනීය ආරාධනයෙන් වැඩමවදාළ උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලැස්ස නිර්මාතෘ අපි ජාතික බලවේගයේ විධායක ලේකම් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව සෙනසුරාදා සිත්නේ තසපුව වෙනුවෙන් පිළිගනු ලබනවා. අපේ පූජනීය වල්පොල ගෞතම අපේ හාමුදුරන් වහන්සේට ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා සෙනසුරාදා සිත්නේ තසපුවේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स साधु साधु साधु. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී සෙනසුරාදා සිත්නේ තසපුවට ඊටාම ගෞරවයෙන් සූදානම් වෙන ඔයත් කාටත් සෙතක් ශාන්තියක් යහපතක් සැපතක් අභිවෘද්ධියක්ම සැලසෙත්වා කියලා පළමුවෙන්ම මෙත් සිතින් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම බොහෝ දෙනා මේ දිනවල තමන්ගේ ජීවිතේ සමහරලාට අත්දකින පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන් මේ විදිහේ අත්දැකීමක් නිවෙස් වලට වෙලා බොහෝ අපහසුතා මැද්දේ රෝග බයෙන් ජීවත් වෙන මේ කාලය පුරාම ඔබට පින්වත්නි ධර්මය අහන්න විවේකයකුත් ලැබිලා තියෙනවා. හැබැයි ඒක කායිකව ලැබුණාට බාහිරින් විවේකය ඒ මානසික විවේකයක් බවට පත් කරගන්න නම් වැඩුණු මනසක් තියෙන්න ඕනේ කියන එක තේරෙනවා. මනස වැඩෙන්නේ ධර්මය අහන නිසාමයි. සිත්නේ තසපුව ශ්‍රවණය කරන ඔබ තමන්ගේ මනස වඩන්න, තමන්ගේ මනස දියුණු කරන්නයි උත්සාහ කරන්න කියන එක අපි දන්නවා. ඉතින් අද ඒ අරමුණම තේරුම් ගත්ත දායකත්වයක් තියෙනවා පානදුර පින්වත් දේවා කුස්ලා දිනිති සහ දිනෙත් කියන ප්‍රනාන්දු පවුලේ පින්නතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් දායකත්වයට එකතු වෙනවා. ඒ අතන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්න කියලා සෙත්පතන ගමන් පින්වත්නි සේපත් කරනවා. අපි මේ දවස්වල සාකච්ඡා කරන්නේ ෂඩ් අසාධාරණ ඥාන බව ඔබට මතක ඇති. පටිසම්භිදා මග්ග ප්‍රකරණේ මහා වග්ගයට අයිති ඥාන වග්ගයේ සඳහන් වෙන අපි කියනවා තෙසැත්තෑ ඥාන කියලා. තෙසැත්තෑ ඥාන කියන ඥාන 73ට අයිති ඥාන 6ක්, අන්තිම ඥාන 6 73 අන්තිම 6. ඒතර මෙන්න මේ 6ට කිව්වේ ෂඩ් අසාධාරණ ඥාන කියලා. අපි ඒ ඥාන 6 විස්තර කරලා දෙන්න පටන් ගත්ත ඔබට. ඉතින් එහි එක ඥානයක් ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානයේ ගිය සතියේ අපි සාකච්ඡා කළා. ගිය සෙන්සුරාදා. අද අපිට තියෙන්නේ දෙවෙනි ඥානේ කතා කරන්න. අද කතා කරන්න තියෙන පින්වත්නි ආසයානුසේ ඥානය. ආසයානුසේ ඥාන කියන ඥාන මේ ෂඩ් අසාධාරණ ඥානවල දෙවෙනි ඥානේ. ඒතර ඔබට මතක ඇති ගියවර අපි කිව්වා මේ ෂඩ් අසාධාරණ ඥාන කියලා කියන්නේ ඇයි කියලා. අසාධාරණ කියන වචනේ සිංහල භාවිතා කරන කෙනෙකුට අමුතු වචනයක්වත් නෙමෙයි. ෂඩ් කියලා කිව්වෙ පින්වත්නි 6 කියන එකයි. ඒතර මෙතන ඥාන 6ක් තියෙන්නේ. ඒ ඥාන 6 අසාධාරණ ඥාන 6ක්. මොකද්ද අසාධාරණ කියන හේතුව කියලා අපි ඔයයන්ට විස්තර කරලා දුන්නා. මේ ඥාන 6 බුදුරජාණන් වහන්සේලාට විතරමයි
කිසිම ශ්‍රාවකයෙකුට ලැබෙන්නේ නැති බුදුවරුන්ට පමණක් ලැබෙන උන්වහන්සේලා තුළ පමණක් පිහිටලා තියෙන ඥාන හයක්. ඒ නිසා මේ ඥාන හය හරි සුවිශේෂයි. අපි ඔබට මතක් කළා අනිකුත් ඥාන මේ ඔක්කොම 73න් මේ ඥාන හය ඇරෙන්න අනිත් ඥාන ශ්‍රාවකයන්ට සාපේක්ෂව විවිධ ශ්‍රාවකයන්ට ලැබෙනවා. හැබැයි ඒකත් සීමා සහිතව. බුදුවරුන්ට සියලු ඥාන 73ම අසීමිත අනන්ත අප්‍රමාණ විදිහට උන්වහන්සේලා තුළ පිහිටන ආකාරය අපි තේරුම් කරලා දුන්නා. ඒතකොට පින්වත්නි අද බලමු ආසයානුසේ ඥානෙ කියන්නේ මොකක්ද කියලා. එහෙනම් ඔබ තේරුම් ගන්න මේ ආසයානුසේ ඥානෙ කියන ඥානියත් බුදුරජාණන් වහන්සේලාට විතරයි තියෙන්නේ. වෙන කිසි කෙනෙකුට පිහිටන්නේ නැති විශේෂ ඥානයක්. බුදුරජාණන් වහන්සේලා මේ ඥාන සමාපatti වලට සමවදිනකොට පින්වත්නි උන්වහන්සේලා හැමතිස්සෙම මේ ඥානයන්ගෙන් ලෝකයාට හිතසුව පිණිස ලෝකෙට උපකාර පිණිස තමයි තමන් වහන්සේගේ ඒ ඥානයන් ඒ අවබෝධයන් භාවිතා කළේ. මේ ආසයානුසේ ඥානයත් බුදුවරුන්ගේ බුද්ධ කෘත්‍ය කරන්න අවශ්‍යම ඥානයක්. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ගැන ඔබට ගියවර තේරුම් ගත්තම තේරෙන්නේ නැති බුදුරජාණන් වහන්සේලා ලෝකයේ ශ්‍රාවකයන්ට අවබෝධය ලබා දීම පිණිස උන්වහන්සේලාට අවශ්‍යම ඥානයක් ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. කෙනෙකුට ධර්මයේ කියන්න කලින් මෙයාගේ ඉන්ද්‍රිය ධර්ම තත්ත්වය මොකද? ඒ වගේම උන්වහන්සේලාට හසු වෙන සමාජය තුළේ සුදුසුම දැන් ඉක්මනින්ම ධර්මයේ කියලා මේ වෙලාවේ අවබෝධයට පත් කරන්න සුදුස්සා කොහෙද ඉන්නේ? එයා සමහරට කිලෝමීටර 200ක් ඈත වෙන්න පුළුවන්. එයා 70ක් දුරින් වෙන්න පුළුවන්. උන්වහන්සේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය ඔස්සේ දකිනවා අසවල් කෙනාගේ ඉන්ද්‍රිය මේ මොහොතේ වැඩිලා තියෙනවා. ශ්‍රද්ධාව වැඩිලා තියෙනවා. වීරිය වැඩිලා තියෙනවා. ඒක උන්වහන්සේලා බුද්ධත්වයේ තුල තියෙන බුද්ධ කෘත්‍ය සඳහා පාවිච්චි කරන ඥාන කියලා හිතෙනවා. පින්වත්නි මේ ආසයානුසේ ඥානයත් ඒ වගේමයි. බුද්ධ කෘත්‍යයට උපකාරීම වෙච්ච ඊටාම වටින ඥානයක්. දෙවෙනි ඥානෙ ආසයානුසේ ඥානෙ. මෙතන වචන දෙකක් සමාස වෙලා තියෙන්නේ. ආසය අනුසය කියන වචන දෙක. ආසයයි අනුසයයි සමාස වෙනකොට තමයි ආසයානුසය කියලා එකතු වෙන්නේ. ඒතර පින්වත්නි ආසය කියන්නේ මොකද්ද? අනුසය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා බෙදලා බලමු. මෙතනදී ආසය කියන වචනේ විවිධ විදිහට දේශනා තුළ විග්‍රහ කරනවා. දැන් මේ අපි කතා කරන ඥාන ගැන සඳහන් වෙන්නෙම ඔබට අපි මතක් කළා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේගේ මේ ඥානය ගැන ඉද තථාගතෝ සත්තන්නං ආසයන් ජානාති උන්වහන්සේ ආසයක් දන්නවා. ඒ වගේම අනුසයන් ජානාති අනුසයක් දන්නවා. චරිතං ජානාති චරිතක් දන්නවා. ඒ වගේම අදිමුක්තිං ජානාති අදිමුක්තියක් දන්නවා. බුදුරජාණන් වහන්සේලා බබ්බහ බබ්බේ සත්තේ ජානාති බබ්බහ බබ්බයත් සත්වයන් තුල පැවතින විදිය දන්නවා. දැන් මේකේ අපි ආසයානුසේ ඥාන ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටසින් කොටස වෙන වෙනම. ඒ නිසා මේ ආසය කියන්නේ මොකද්ද? අනුසය කියන්නේ මොකද්ද? චරිත කියන්නේ මොකද්ද? අදිමුක්ති කියන්නේ මොනවද කියන ඒවා වෙන් වෙන් කරලා සාකච්ඡා කරමු. පින්වත්නි ආසය කියන වචනේ සහ අනුසය කියන වචනේ මේක ප්‍රතිවිරුද්ධ කියලා අපිට හිතෙනවා. මේකේ සරලම තේරුම කිව්වොත් එහෙම ආසය කියලා කියනවා කෙනෙක්ගේ හිතේ පිහිටලා තියෙන දෙයකට. අපි හිතේ පිහිටලා තියෙන යමක් ඇද්ද? හිත තුළ නිවස කරගෙන තියෙන යමක් ඇද්ද? මේවා ආසය කියලා කියනවා. එතකොට ඒ තියෙන දේවල් අතරෙත් හැංගිලා තියෙන දේවල්. දැන් සමහර දේවල් ප්‍රකට නැතුව හැංගිලා තියෙනවා. හොයාගන්න බැරි විදියට එකපාරට එළියට එනවා. අන්න ඒ විදියට සැඟවිලා තිබිලා මතුවෙන දෙයට කියනවා අනුසය කියලා.
අනුසය කියන එකට හොඳම උදාහරණ හැටියට කියන අර මේ අලු යට ගිනි පුපුරු කියලා කතා කරනවා ඇත්ත දන්නවා මේ ගිනි පුපුරකට හැංගිලා තියෙන පුළුවන් අලු යට නමුත් හිතා ගන්න බැරි විදියට එක සැරේට මහා ගින්නක් ඇති කරන්න ඒ ගිනි පුපුරකට පුළුවන්. මෙන්න මේ වගේ තමයි අනුසය ධර්ම. එතකොට මෙතනදී මේ ආසය මොනවද කියලා විස්තර කරනවා. සස්සතෝ ලෝකෝතිවා අසස්සතෝ ලෝකෝතිවා. මේ ලෝකේ සාස්වතයි. එහෙම නැත්නම් මේ ලෝකේ උච්ඡේදයි කියන දෘෂ්ටි සාස්ස ආසය කියන කොටසට අයිති. එතකොට මේ ශ්‍රාස්වත හෝ වේවා උච්ඡේද හෝ වේවා කියන දෘෂ්ටි ආසය කියන එකට ඒ කියන්නේ හිතේ පවතින නිවසක් කරගෙන තියෙන දේවල් වල කොටස් දෙකක් විදියට කතා කරනවා. සාස්වත දෘෂ්ටිය උච්ඡේද දෘෂ්ටිය. මේවා මේ බර වචන වගේ දැන් ඔයගලන්ට පින්වත්නි තේරුම් කරලා දීමක් නොවීම නිකම්ම කියන් ගියොත් එහෙම මේක කොහෙත්ම වැටහෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න ඔලුවට ගමු. මොකද්ද මේ සාස්වත දෘෂ්ටිය, මොකද්ද මේ උච්ඡේද දෘෂ්ටිය? මේවා තමයි මේ ආසව එතකොට නිවස කරගෙන තියෙන මේවා. මිනිස්සු කාලයක් තිස්සේ සංසාරේ එන්නේ එක්ක සාස්වතය තුල එක්ක උච්ඡේදය තුල. සාස්වත කියන්නේ ඇත්ත කියන මතේ. අපි සරලව කිව්වොත් එහෙම ඇත්ත කියන දෘෂ්ටිය. උච්ඡේද කියන නැත කියන දෘෂ්ටිය. මේක මම බොහොම සරලව කිව්වේ ඇත්ත නැත කියලා. මොනවද මේ ඇත්ත නැත කියන්නේ? ඔය ඇත්තන්ට පින්වත්නි මේ ලෝකේ කිසිවක් නැත කියලා දෘෂ්ටියකට එනවා නම් කෙනෙක් අන්නේ කිසිවක් නැත කියන දෘෂ්ටිය තුල තියෙන උච්ඡේද දෘෂ්ටිය. එතකොට සදාකාලික පවතින දෙයක් ඇත කියන දෘෂ්ටියකට එනවා නම් කෙනෙක් නිත්‍ය සංකල්පය තුල තියෙන්නේ සාස්වත දෘෂ්ටිය. අපි ඒක තවත් සරලව බලමු කොහොමද කියලා. දැන් ඔන්න ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හේතුන් නිසා හටගන්න දෙයක් ඇත කියලා පෙන්නනවා. එතකොට ඒක ඇත්තම නෙමෙයි. හේතුන් නිසා ඇත. එතකොට මොකද වෙන්නේ? හේතු නැති වුණ ගමන් නැත. එහෙනම් ඒක නැතම නෙමෙයි. හේතු නැති වුණොත් තමයි නැත. ඔබට මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට අපි තවත් උදාහරණයක් මොකක් හරි ගමු. අපිට පේන ශරීරෙ පින්වත්නි සාස්වත දෘෂ්ටියෙන් ගන්නත් පුළුවන් උච්ඡේද දෘෂ්ටියෙන් ගන්නත් පුළුවන්. මේ ඇහැට පේන ශරීරය සාස්වත විදිහට දකින්නයි කියන්නේ මොකද්ද? උච්ඡේද විදිහට දකින්නයි කියන්නේ මොකද්ද කියලා බලමු. දැන් කෙනෙක් මේ තමායි සලකන ශරීරය කියලා එකක් ඇත කියලා දකින්න සාමාන්‍ය දැක්මක් තමයි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු තුල තියෙන මේ මගේ ඇඟ. මේ ඇඟක් කියලා එකක් තියෙනවා. මේක මගේ ඇඟ කියලා. මේක හැමදාම මයි ළඟ තියෙන ඇඟ කියලා මම ඔබට මේ සරලව හිතට දැනෙන වචන පාවිච්චි කරේ හැමදාම මගේ ළඟ තියෙන ඇඟ. හරි. එතකොට මේ නිත්‍ය සංකල්පයක් තුල දකින නිත්‍ය හැඟීමක් තුල දකින දැක්ම සාස්වතයි. සරලවම කිව්වොත් සාස්වතයි. ඒ දැක්ම තුල තියෙන සාස්වත ගතිය. සාස්වත දෘෂ්ටියක්, සාස්වත දැක්මක්. ඇත්ත කියන දැක්මක්. එතකොට දැන් මෙහෙම ඇත්ත කියලා දැක්ම තුල ඉන්න කෙනා ඔන්න මේ භාවනා කරන්න පටන් ගන්නවා. එයා භාවනා කරනකොට එයාගේ ශරීරය ගැනම එයා විමසන්න පටන් ගන්නවා. එයා විමසගෙන යනකොට එයාට තේරෙනවා ඔන්න අපි නිකමට ශරීරයේ කොටස් විදිහට සරලව ගත්තොත් අර සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම බේසික් විදියට කියලා කියන්නේ මූලික විදියට එහෙම ගත්තොත් එහෙම මේ ශරීරයේ කොටස් විමසනවා. කියන්නේ ගැඹුරට යන්නේ නැතුව සරලව හිතුව කෙස් ටික පස් වෙලා යනවා. බොහොම සරලව හිතනවා. එතකොට යා කෙස් ටික දකිනවා මේක තනිකර කොයි මොහොතේ හරි පස් ටිකක් බවට පත් වෙන පස් ගොඩක් විතරයි. ඊට පස්සේ ඔන්න කල්පනා කරනවා මේ ඇඟේ තියෙන ලොම් මේවත් කවදා හරි දවසක පස් වෙන ටිකක්. ඒතර යා ඔන්න ලොම් ටික තනිකර පස් ගොඩක් විදියටම දකිනවා. දැන් ඔන්න පටවි සංඥාවේ මෙයා කෙස් ටික ලොම් ටික ඔය දෙරේ නියපොතු ටික. නියපොතුත් පුංචි කාලේ ඉඳලා කපලා දැම්ම දාන නියපොතු කොහොම පොළොවට පස් වෙවි ගියා.
මේ නියපොතු හැම එකම කවදා හරි පස් වෙනවනේ මැරිච්ච දාටත් මේ ඔක්කොම පස් වෙලා යන ගොඩන්නේ මේ නියපොත්තක් නෙමෙයි මෙතන තියෙන පස් ටිකක් කියලා ඔන්න එකත් පටවි ගතියෙන්ම දැන් දකිනවා. ඔහොම සම මස් ටික ඇට ටික ඇට මිදුළු මේකේ ඇඟේ තියෙන මේ සියල්ලම මෙයා ඔන්න පටවි ගතියෙන් දකිනවා. පස් වෙලා යන දෙයක් කියලා. එතකොට පටවි සංඥාවකින් අරගෙන දැන් එතනත් ඇත කියන තැනක් තියෙනවා පස් වශයෙන් පටවියක් ඇත කියලා. හැබැයි අර ශරීරයක් හැටියට දෙයක් නැත කියන තැනට එනවා. ඇඟක් කියලා ගන්නෑ මේ තනිකර පස් ගොඩක් විතරයි බලන් ගියාට පස්සේ ඔය සමහරලාට මිනිස්සු ගියා කටින් ඔයගේව කියවෙනවා. මේකේ ඇති දෙයක් නෑ මේක තනිකර පස් ගොඩක්. අන්න එහෙම කියනවා. ඒතර දැන් ඔන්න මෙයා මේ පටවි ගතියෙන් හිත කාලය තිස්සේ වඩලා මෙයාට දැන් මේක තනිකර පස් ගොඩක් වගේම පේන්න ගත්තට පස්සේ මෙයා දැන් මේකේ ඇති දෙයක් නෑ මේ මොකද්ද මේ ඇඟක් කියලා ගන්න නෑ මේකේ කියන තැනට එනවා. මේ දෘෂ්ටිය එයා හිතන මේක අවබෝධයක්. නමුත් පින්වත්නි අවබෝධයක් කියලා හිර වෙලා තියෙන්නේ තවත් එක්තරා ආශයකට. එතකොට මේක අවබෝධයක් කියලා හිතුවට මෙතන හිරවීමක් තියෙන අන්තයක් තුල මතක තියාගන්න. ඇත කියන එකේ ඉඳලා මෙයා පැනලා නැත කියන එකට. එහෙනම් මේ ඇත කියන එකත් ආශයක් නැත කියන එකත් ආශයක්. ආශය අනුසය කියන එකේදී ආශය කියන එකට අයිතිව තමයි මේ ඇත කියන අන්තේ නැත කියන අන්තේ මේ ඔක්කොම. එතකොට මේව මතුවලා පේන්න හිතේ තියෙන දේවල්. දැන් මේවා හැමතිස්සෙම අරකින් මේකට පයින්නවා. ඒ අවබෝධයන් හෝ අනවබෝධයන් හිතට එන විදිහට මේව මාරු කරගන්නවා. එතකොට උච්ඡේද දෘෂ්ටියේ ඉන්න කෙනා සාස්වත දෘෂ්ටියට යන්න පුළුවන්. සාස්වත දෘෂ්ටියේ ඉන්න කෙනා උච්ඡේද දෘෂ්ටියට යන්න පුළුවන්. අන්තකින් අන්තයකට පනිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරනවා මේ ඇත කියන අන්තෙත් නැත කියන අන්තෙත් දෙකම ලෝකයේ තුල තියෙන සත්‍ය නෙමෙයි. ඇයි සත්‍ය නෙමෙයි කියන හේතුව? යම්කිසි මේ හටගත්තා වූ දෙයක්. අපි මේ වචන ටික ආයි කියනවා හටගත්තා වූ යම්කිසි දෙයක්. හටගත්තා වූ යමක් ඇද්ද? ඒ දෙයක් කියන්නේ සංස්කාරයක්. හටගත්ත දෙයක් නැති වෙනවා නම් ඇත කියන්න බෑ කිව්වා. ඉතින් නැති වෙනවා නම් ඇත කියන්න බෑනේ. එතකොට හටගත්තා වූ දෙයක් පේන්න හට ගැනීමක් තියනවා කියන එක තුලම නැත කියන්නත් බෑ කිව්වා. ඒ කියන්නේ යමක් හටගත්තා නම් ඒ හටගත්තා කියන තැනම කොහොමද නැහැ කියන්නේ මේ හටගෙනනේ කියන එකයි. අපි හිතමු මලක් හටගත්තා. දැන් මලක් පිපුණා නම් මලක් හටගත්තා නම් මලක් නැහැ කියන්න බෑනේ මොන මෝඩෙකුටවත් ඇවිල්ලා. කවුරු හරි කෙනෙක් කිව්වොත් මලක් නැහැ කියලා මේ තියෙන මල කියලා මල පෙන්න තැකි. ඒතර මලක් හටගෙන එහෙනම් නැහැ කියන්න බෑ. මලක් ඇත. හැබැයි මලක් ඇත කියන එක හැමදාම කියන්නත් බෑ. මොකද මේ මල පර වෙලා ඒ මල නැති වෙලා යන දවසක් එනවා. එහෙනම් ඇත කියන්නත් බෑ. මොකද නැති වෙච්ච දාට ඇවිල්ලා ඇහුවොත් එහෙම කෝ දැන් තවුන්නාසි කිව්වේ ඇත කියලා කොහ පෙන්නනවා බෑන් කියලා එදාට කට උත්තර නැති වෙනවා. දැන් මල නැත. මම මේ ඇත නැත කියන එක සරලව තේරුම් ගන්නයි මල ගැන කිව්වේ. නමුත් සංස්කාර ධර්මයන් ගැන කතා කරනකොට ඒක ඊට වඩා සියුම්. ඒතකොට දැන් මේ මල ඇත කිව්වත් නැත කිව්වත් දෙකම වැරදි කියනවා. ඇත කියන එක වැරදියයි නැති වෙන නිසා. නැත කියන එක වැරදියයි හටගත්ත නිසා. එහෙනම් හට ගැනීමක් තියෙන තාක්කල් සමුදයක් තියෙන තාක්කල් නැත කියන්න බෑ. ඒ කියන්නේ දෘෂ්ටියක් වශයෙන් උච්ඡේද දෘෂ්ටියට යන්න බෑ. නැත කියන එකට යන්න බෑ. ඒ වගේම මල නැතිවීමක් තියෙන නිසා, නිරුද්ධ වීමක් තියෙන නිසා, සමුදය වගේම වැයවීමක් තියෙන නිසා ඇත කියන සාස්ෘත දෘෂ්ටියට යන්නත් බෑ. එතකොට මෙන්න මේ දෙක අන්ත දෙකක් නිසා මේ අන්ත දෙකේ මැද තමයි හේතුන් නිසා හටගත්තා හේතු නැති වෙද්දි නැති වෙනවා. එතකොට හේතු නිසා හටගත්තු හින්දා නෑත් නෙමෙයි හටගෙනනේ නෑ නෙමෙයි. හේතු නැති වෙද්දි නැති වෙන හින්දා තියෙනවත් නෙමෙයි. ඒ නැති වෙනවනේ. ඒ නිසා තියෙනවත් නෙමෙයි. එහෙනම් ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඒතර ලෝකේ යථාර්ථය අවබෝධ කරන ශ්‍රාවකයා ධර්මයේ තුල අවබෝධය ඇති වෙන්න ඒ ශ්‍රාවකයා
ප්‍රඥාවෙන් ධර්මයේ දකින්න විදර්ශනා අවබෝධය ඇති වෙන්න එයා දකින්නේ මොකද්ද ලෝකේ ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන එකයි. එහෙනම් පින්වත්නි මෙතන මේ ඇත කියන අන්තෙත් ආසයට අයිති. නැත කියන අන්තය ඒ කියන්නේ උච්ඡේද දෘෂ්ටිය ඒකත් ආසයට අයිති. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරන තැන ඒකත් ආසයට අයිති. ඒක මතක තියාගන්න. ඒ කියන්නේ සම්මා දිට්ඨියක් ඇති වෙනොද ඒකත් ආසයම තමයි. මිච්ඡා දිට්ඨියක් තියනවා නම් ඒකත් ආසයම තමයි. දැන් ඔය උච්ඡේද දෘෂ්ටිය එහෙම නැත්නම් සාස්වත දෘෂ්ටි මේවා ඉති මිච්ඡා දිට්ඨි වලට. මිච්ඡා දිට්ඨිය කියන්නේම ලෝකයේ තුල තියෙන යථාර්ථයට ප්‍රතිවිරුද්ධ මිත්‍යාවක්. එහෙනම් යථාර්ථය වෙන්නේ පින්වත්නි ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන එක නම් යථාර්ථේ. ඒ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන අවබෝධය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියෙන් බැහැර සියල්ල ඇත කියන දෘෂ්ටි නැත කියන දෘෂ්ටි මේ ඔක්කොම මිච්ඡා දිට්ඨි. අපි දැන් ඔබට මේක තව සරලව මෙහෙම කියන්නම්. දැන් කෙනෙක් කියයි ඉතින් හාඳුරනේ මේ ශරීරේ එහෙම පස් ගොඩක්මයි කියලා දැක්කම ඒකත් ඉතින් හොඳයිනේ. ඇති දෙයක් නෑ කියලා එන තැන ඒක මහා නරකක් නෑනේ ඒකත් හොඳයිනේ. ඇලෙන්නේ නෑනේ යා. ඇත්ත මේකේ ඇඟක් නෑ මේ ඇඟක් කියලා මෙච්චර කල් රැවටලා ඉඳලා තියෙන තනිකර පස් ගොඩකට විතරයි මේකේ ඇති දෙයක් නෑ. නැතම කියන තැනට බැසගත්ත තැන යා ඇලෙන්නේ නැති බව ඇත්ත. හැබැයි ඇලෙන්නේ නැති වුණාට මේ මිනිසයා ඒ නැත කියන දෘෂ්ටියට ආපු තැන ගැටෙන්න පටන් ගන්නවා පින්වත්නි. මෙන්න මේකයි තියෙන අන්තයට බැස්සගම. අන්තය කියන්නේ මොකද්ද? අන්තයට ගියා කියන එක ඇතුලේ අහු වෙනව මොහොකට හරි. එතකොට සාස්වත දෘෂ්ටිය තුල ඇලෙන්න බලේ වැඩි. ඒ ඇත්තනේ. උච්ඡේද දෘෂ්ටියට ගිය ගමන් ගැටෙන්න තියෙන බලේ වැඩි. දැන් ඔය එක හාමුදුරුවරු කට්ටියක් අසුබ භාවනා වඩන්න ගිහිල්ලා මුන්නාන්සෙලා ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ වනගතව හිටියේ කාලයක්. පාරිලෙය වනේ මගේ මතක හැටියට කාලයක් උන්වහන්සේ වනයේට වෙලා වැඩ හිටියේ කාලේ මේ හාමුදුරුවෝ අසුබ භාවනා වඩලා දැන් උන්වහන්සේලාට මේක කොහොම මහා අසූචි ගොඩක් මල ජරාවක් කියලා දැන් මේ ඇඟ හැමතිස්සෙම පිළිකුල්. මේ හාමුදුරුවරුන්ට උදේට නිින්ද නැගිට ගමම්ම මේ ශරීරය පේන්නේ මහා ජරාවක් උස්සගෙන දවස් තිස්සේ ජීවත් වෙනවා. මෙච්චර කාලයක් මේ ජරාව උස්සගෙන තමයි අපි හැමතැනම ගිහින් තියෙන්නේ. මේ මොන ජරාවක්ද මේ පාවිච්චි කරන්නේ? දැන් උන්වහන්සේලා ඔන්න ගැටෙන්න පටන් ගත්තා. දැන් මේක මේ ඇති දෙයක් නෑ කියන තැනට ගිහිල්ලා මේක තනිකර මේ පිළිකුල් වෙච්ච අසූචි ගොඩක් විතරයි කියන එක ඇතුලේ අන්තයට බැස්සා. අවබෝධයත් එහාට ගිහිල්ලා අන්තයට බැස්ස ගමන් දැන් මොකද වෙලා තියෙන්නේ? උන්වහන්සේලා ගැටෙන්න පටන් ගත්තා. දැන් ඇලෙන්නේ නෑ. ඒක ඇත්ත. දැන් සාස්වත දෘෂ්ටියෙන් බැහැලා අයින් වෙලා නිසා ඇලෙන්නේ නෑ. අනේ ෂෝක් ඇඟ මෙහෙමයි කියලා ඇඟට ඇලීම නෑ. හැබැයි දැන් ඉන්නේ ගැටීමෙන් එපා වෙලා අප්පිරියාවෙන් උන්වහන්සේලා ඒත් ඉන්නේ විසිරීමකින්. එතකොට පින්වත්නි මේ වගේ විසිරීමකටද භාවනා කරන්න ඕනේ? හිතේ සංසුම් භාවය දැන් නැති වෙලානේ. දවස තිස්සෙම ඉන්නේ පීඩාවකින්නේ. හැබැයි භාවනා කරලා අවබෝධයකින් කියලා කෙනෙක් කියයි. නමුත් ඒ අවබෝධය ඇතුළේ යා විඳින්නේ පීඩනයක් නම් වෙහෙසකර බවක් නම් එතන මොකද්ද තියෙන සංසිඳීම? ඒක අන්තයක් කියලා තේරුම් ගන්න. ඒ අන්තයට ගියපු තැන පින්වත්නි එයා විඳින්නේ දුකක්. ඒකත් ආසයට අයිති. අන්තිමට මොකද දන්නවද උනේ? එහෙම අප්පිරියාවෙන් එපා වෙලා හිටපු හාමුදුරුවරු ටික බුදුරජාණන් වහන්සේ එනකොට සීදී විනාසාගෙන. උන්වහන්සේ වනේ ඉඳලා වඩනකොට මේ කට්ටිය සීදී නසාගෙන එපා වෙලා මේ ඇඟ තියාගෙන තවදුරට ජීවත් වෙන්න බෑ කියලා මේ අසූචි මල්ලක් කියලා. දැන් ඒ උන්වහන්සේලාගේ ගෙවල් වල මිනිස්සු මොනවා හිතුවත් දන්නේ. ඒ මිනිස්සු කල්පනා කරනවා ඇති මෙයා මේ ගිහිල්ලා අසුබ භාවනාවක් වඩන්න ගිහිල්ලා ඔන්න අවබෝධය ඇවිල්ලා මැරිලා සීදී විනාසාගෙන. එතකොට සීදී විනාසා ගැනීමකට තරමටම එයාගේ භාවනාවේ ප්‍රතිඵලය ඉහළට ගියා කියන්නේ මොකකටද ගිහින් තියෙන්නේ? සාස්වත දෘෂ්ටියෙන් මෙයා පැනලා උච්ඡේද දෘෂ්ටියට. අන්නේ නිසා අර භාවනාවක් කරනකොට ඒක තේරුමක් ඇතුව මැද ඉඳලා මේ අවබෝධය හසුරවන්න ඕනේ කියන එක ගැන
අනිවාර්යෙන් යෝග්‍යයා අවබෝධය තියාගන්න ඕනේ සම්මාදිට්ඨියේ නවතින. නැත්තම් වෙන්නේ මිච්ඡා දිට්ඨියෙන් තවත් මිච්ඡා දිට්ඨියකට, සාස්වත දෘෂ්ටියෙන් තවත් උච්ඡේද දෘෂ්ටියකට පණින එකයි. ඉතින් සියදි විනාසා ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සංඝයාට ඒ කාලය තුල මේ අසුභ භාවනාව වඩන එක නවත්තනවා. නවත්තලා උන්වහන්සේ මෛත්‍රී භාවනාව වඩන්න කිව්වා. ඉතින් අපි ඒ වගේ සමහර සිද්ධි දැන් සමහර වෙලාවට අර පස් ගොඩක් විදිහට දකින්නයි කිව්ව එකේදී දැන් ඔබ හිතන්න ඔය මිනිස්සයා ඕක ඔළුවට උඩු දිව්වොත් එහෙම ඔය දැන් සමහර දේශපාලන මත කරපින්න ගත්තට පස්සේ සමහරව ඉන්නවනේ මේ ලෝකේ ඕ මේ කිසිම වගක් කිසි දෙයක් තේරෙන්නේ නැහනේ. දැන් අර අපි ලංකාවට ආදරෙන් රණවිරුවට ආදරෙන් මගේ රට කියලා හැඟීමකින් කෙනෙක් කතා කරනකොට මම මේ ඊපෙරේද දැක්ක විදේශික කියන්නේ සුදු ජාතික මහත්තයෙක් ඒ මහත්තයා නිරෝධායන වෙලා දැන් මේ මහත්තයා නිරෝධායන කටයුතු ඉවරුණා. මෙයා මේ රට ගැන හැඟීමකින් සින්දුවක් කියනවා මේ ඇස්වල කඳුළු පුරවගෙන අපි නැගිටිමු කියලා. අපි නැගී සිටිමු කියලා. එතුමාට මේ රට ගැන කතා කරනකොට ඒ ඇස්වලට කඳුළු ඇවිල්ලා හැඟීමක් ඇවිල්ලා. හැබැයි අපේ රටේම ඉන්න සමහර මිනිස්සු රට ගැන කතා කරන එකටත් විරුද්ධයි. දැන් හොඳම උදාහරණෙ පින්වත්නි පසුගිය දවසක එක්තරා අපේ මේ net FM නාලිකාවෙම අපේ ප්‍රධාන විධායක නිලධාරිතුමන්ගේ අක්කා ඒ වෛද්‍යවරියක් ඇමරිකාවේ රෝහලක අධ්‍යක්ෂකවරියක්. ඉතින් නමුත් ඇයට තේරුණා මේ ඒ රටේ සමහර ගන්න තීන්දුව තීරණ අසාර්ථකයි කියලා. වෛද්‍යවරියක් වශයෙන් රෝහලක අධ්‍යක්ෂකවරියක් වශයෙන් විතරක් නෙමෙයි වසර ගණනාවක් තිස්සේ හොඳම රෝහල සහ හොඳම අධ්‍යක්ෂකවරියගේ සම්මාන ලැබපු වෛද්‍යවරියක් විදිහට ඇයට තේරුණා මේ ලංකාවේ ගන්න තීරණ සාර්ථකයි කියලා. ඒ නිසා අනේ මගේ රටට අර සමහර කියන්නේ මගේ රටට දෙවියන්ගේ පිහිටයි කියලා. ඉතින් ඒ සතුටට ඇය කිව්වා මෙහි ගන්න තීරණ වලට වඩා අපේ රට සෑහෙන ඉස්සරහින් ඉන්නේ අපේ රටේ ගන්න තීරණ ගැන අපි සතුටු වෙන්න ඕනේ කියලා ඇය කරපු ප්‍රකාශය. ඉතින් ඒක ඇහෙනකොට රට ගැන හිතන්න බැරුව එකපාරට සමහරව ඉන්නවා ඒක හෙද්දිම රටේ පාලකයන්ව තමයි මේ වර්ණනා කරනවා ඇත්තේ. ඔන්න දේශපාලන කුහකත්වෙන් මේ කොච්චර දුරට ගිහින්ද කියලා නම් ඇය කියපු ප්‍රකාශය ඇමරිකාවේ රජයටම පැමිණිලි කරන්න තරම් මේ අපේ රටේ ඉන්න අයියලා. ඒ විදිහට පැමිණිලි කරලා ඒ රටෙන් මේ ගැන විමර්ශනයක් කරන තැනටම ගෙනියනවා. එහෙමයි ඉන්නවා පින්වත්නි. මේ රටේ ඉඳලා ජිනීවා වලට ගිහිලා රටට විරුද්ධව කතා කරන අය ඉන්නවා. එතකොට මේ රටේ ඉපදිලා මේ රටේ රට ගැන හැඟීමක් තියෙන ගීතයක් ප්‍රසිද්ධියේ විවේචනය කරන සමහරව ඉන්නවා. අපි දැක්කා සමහර අය මගේ රටේ උපදින එක වාසනාවක් කියන ගීතයක් පවා හැල්ලු කරලා කතා කරනවා. මේ රටේ උපදින එක මොන වාසනාවක්ද, මේ රටේ ඉන්නේ මේ වෙන රටවල වලට යන්න වීසා හොයනවා, වීසා ගන්න අමාරුවෙන් ඉන්නවා. ඒ ඇමරිකාවක හරි ඕස්ට්‍රේලියාවක හරි එංගලන්තයක හරි ඒවැ උපදින එකයි වාසනාව කියලා ගීත හදන්න ඕනේ කියනවා. ඒ විදිහට ගායකයෝ සමහරලාවට කියන තැනට වැටලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට තේරෙනවා මේ මොකද්ද වෙලා තියෙන්නේ. දෘෂ්ටියක් ආවට පස්සේ තමන්ගේ රට විවේචනය කරන්න තරම් මේ රට ඇතුළේ ඉඳලා තමන් ජීවත් වෙන තමන් පය ගහලා ඉන්න පොළොවට ගෞරවයක් නැති විදියට හැසිරෙන තරම් මේ මිනිස්සයා තවත් දෘෂ්ටියකින් අන්තයට ගිහිල්ලා අන්ධ වෙලා ගිහිල්ලා. එතකොට මෙන්න මේ කොහේ හරි දෘෂ්ටියක හිර වෙලා අන්ධ වුණාට පස්සේ පින්වත්නි ඒ මිනිස්සයා මහා විනාශකාරී දේවල් කරන්න පුළුවන්. ඉතින් ඔය වෙන වෙන රටවල් වලට උපකාර වෙන විදියට හැසිරෙන එක සමහර වෙලාවට රණවිරුවන් පාවා දීලා යුද අපරාධ කරා කියන එක මේ හැම දෙයක්ම ඔවුන් අතින් සිද්ධ වෙන අපරාධ. ඔවුන් අතින් සිද්ධ වෙන ඔවුන්ම අන්ධයෝ වගේ හැසිරෙන ප්‍රතික්‍රියා. අන්න ඒ වගේ ප්‍රතික්‍රියාවක් ඔය භාවනා කරන කෙනෙක්ට වෙන්නත් පුළුවන්. මං කියන්නම් දැන් ඔය පස් වගේ දැක්ක ගමන් ඒ මිනිස්යාගේ ප්‍රතික්‍රියාව මෙහෙම වෙන්න බැරිද? දැන් එයා පස් ගොඩක් විදිහට දැක්ක තනිකර මේ ඇඟ තනිකර පස් ගොඩක් මේක ඇති දෙයක් නෑ, මේක කිසි වැඩක් නෑ. අන්තිමට මොකද වෙන්නේ? මෙයා ඒ දෘෂ්ටිය තුල ඉඳලා ඔන්න වෙනවා පින්වත්නි.
එයාට හිතෙනවා මිනිහක් මැරුවත් ඒකත් ඉතින් පස් ගොඩන්නේ. කනට දෙකක් ගැහුවා පස් ගොඩකට ගැහුවා වගේ. එතකොට බෙල්ල කපලා දැම්මත් පස් ගොඩක් කැපුවා වගේ. ඉතින් පස් ටිකක් කැපුවම පව් නෙමෙයිනේ. පස් ගොඩකට ගැහුවා කියලා ඒක කොහොමද පවක් වෙන්නේ? එහෙනම් පස් ගොඩකට ගැහුවත් එකයි මිනිස්සෙකුට ගැහුවත් එකයි. පස් ගොඩක් කැපුවත් එකයි මිනිස්සෙක් කැපුවත් එකයි. උදැල්ලෙන් පස් ටිකක් කැපුවා කියලා පැලයක් හිටවන්න ඒක ඒ මිනිස්සයාට පවක් නෙමෙයි නා. ඉතින් මිනිස්සෙකෙත් බෙල්ල කපලා දැම්ම නම් පවක් නෙමෙයි කියලා තැන පස් ටිකක් කැපුවා හා සමානයි කියන තැනට අර උච්ඡේද දෘෂ්ටිය යන්න පුළුවන් කියන එක මේ කියන්නේ. දෘෂ්ටියක් අන්තයට ගියාට පස්සේ පින්වත්නි අන්තිමට මේ මිනිහා මේ භාවනා කරලා ගත්ත අවබෝධය යනවා මිනි මරණ තැනට. දෘෂ්ටියක තියෙන භයානකකම ඒකයි. ඒකයි මං කිව්වේ සාස්වත දෘෂ්ටිය තුළ ඇලෙන එක සැපයි උච්ඡේද දෘෂ්ටියට ගිහිල්ලා ගැටෙන එකට වැඩිය. හැබැයි මේ දෙකම සැප නෙමෙයි මේ දෙකම දුකයි. සාස්වත දෘෂ්ටිය තුලත් උච්ඡේද දෘෂ්ටිය තුලත් තියෙන දුකක්. ඉතින් මෙන්න මේ සියල්ලම ආසය කියන එකට අයිති. සාස්වත දෘෂ්ටි ඇත කියන දෘෂ්ටි එහෙම නැත්නම් උච්ඡේද කියන නැත කියන දෘෂ්ටිය. එතකොට ඔන්න අපි ඒක කාලය හැටියට සරලව තේරුම් කරලා දෙන්න බුදුරජාණන් වහන්සේ ඕන කෙනෙක් කෙනකොට මේ මිනිස්සයා ඉන්නේ සාස්වත දෘෂ්ටිය තුලද මේ මිනිස්සයා ඉන්නේ උච්ඡේද දෘෂ්ටිය තුලද මේ මිනිස්සයා ඇතත් නෙමෙයි නැතත් නෙමෙයි කියන පටිච්චසමුප්පන්න බව අවබෝධ කරලාද උන්වහන්සේ දන්නවා. ඒ උන්වහන්සේ දන්නේ නුවණ තමයි ඥානෙ තමයි ආසය අනුසය ඥාන කියන්නේ. ඒතර ඔය ආසය ගැන විතරයි කිව්වේ. අනුසය ගැන නෙමෙයි. ඒතර පින්වත්නි මේ ආසය කියන එකේදී එක එක්කෙනාගේ විවිධ තියෙනවනේ තව දෘෂ්ටි. දැන් මරණින් පස්සේ ආයි උපදින්නේ නැහැ. විවිධ ආකාරයේ දෘෂ්ටි තියෙනවනේ. ඔය තියෙන කොයි දෘෂ්ටිය හරි කමන්නේ භාග්‍යතුන් වහන්සේ මිනිස්සු ආපු ගමන් දන්නවා මෙයා ඉන්නේ මේ වගේ මතයක. මෙයාගේ ඔළුවේ තියෙන දෘෂ්ටිය මේ වගේ එකක්. එතකොට උන්වහන්සේට ඒක ලේසි සුදුසු ආකාරයේ ධර්මයේ තෝරලා ඒ පුද්ගලයාගේ අවබෝධය ඇති කරලා දෙන්න. උන්වහන්සේ සුදුසු දේශනේ තෝරගන්න ඔය මනසකේ තියෙන දෘෂ්ටියට අනුව. ආසය. එතකොට ඊළඟට පින්වත්නි අනුසය ගැන කතා කරමු. බුදුරජාණන් වහන්සේ දැන් ඔය කවුරු හරි කෙනෙක් තමන් වහන්සේගේ ජීවිතය තුළ මේ මුණ ගැහිච්ච උන්වහන්සේට සමහර වෙලාවට හම්බෙච්ච අය අතරේ අපි දැන් ඔය මෙතෙක් වෙලා කියපු දෘෂ්ටිගතිකයෝ උන්වහන්සේගේ කාලේ අදට වැඩිය හිටියනේ. ආගම් 60 ගාණක් තිබ්බ කියලා ඔබ දන්නවා. එහෙනම් මොනතරම් විවිධ දෘෂ්ටි මතිමතාන්තර තීච්චය එදා හිටියද කියලා තේරෙනවා. මේ අද ඉන්න අය අතරේ ආගමික දෘෂ්ටි හරි අඩුයි. තියෙන්නේ මේ දේශපාලන දෘෂ්ටිනේ ලංකාවේ වැඩිපුර. එතකොට ආගමික වශයෙන් තියෙන දෘෂ්ටි වලත් ඉතින් මස්මාළු කෑම ගැන සමහරු මේ එක එක මත ඒක තව කෙනෙක් තව මත ඒක ආගමික වශයෙන් මේ බෞද්ධ කියන අය අතරෙමත් විවිධ දෘෂ්ටි වලට කැඩලා තියෙනවා. සමහරුන්ට ත්‍රිපිටකයේ විශ්වාසය, සමහරුන්ට ත්‍රිපිටකයේ විශ්වාස නැහැ. තව කෙනෙක් අටුවාව විශ්වාස කරනවා, තව කෙනෙකුට අටුවාව විශ්වාස නැහැ. තව කෙනෙකුට අභිධර්මයේ විශ්වාසයි, තව කෙනෙකුට අභිධර්මයේ විශ්වාස නැහැ. මේ විවිධ මත, විවිධ තර්ක විතර්ක කැඩිලා බෙදිලා ගිහිල්ලා දැන්. එතකොට මේ එක එක්කෙනා තුළ තියෙන මේ දෘෂ්ටි මතිමතාන්තර මේ හැම එකක්ම පින්වත්නි ආසයන් තමයි. ඒ ඔක්කොම ආසය. එතකොට අපි ඔය දැන් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළ පිහිටපු ශ්‍රාවකයා තුළ තියෙන ස්වභාවය ගත්තොත් එහෙම ඒතේවාපන උභෝන්තේ අනුපගම්ම ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අනුලෝමිකා කන්ති පටිලද්ධා හෝති යථා භූතව ඥාන. අර උභෝන්තේ කිව්වේ උච්ඡේද දෘෂ්ටියයි සාස්වත දෘෂ්ටියයි කියන අන්ත දෙකම අතහැරලා ඉදප්පච්චේතා මේ පටිච්චසමුපාදය තුල තියෙනවා පින්වත්නි මේ මොහොත තුල හට ගන්නා වූ දේ දැකීමේ ස්වභාවය. එතකොට ඇහැට පේන රූපය හට ගන්නවද? එතන තියෙනවා ඉදප්පච්චේතාවය. මේ මොහොත තුල දැකීමක් තියෙනවා. මේ මොහොත තුල හට ගැනීමක්, මේ මොහොත තුල නැතිවීමක් තියෙනවා. එහෙනම් මේ මොහොත තුල හට ගන්නා ස්වභාවෙත් හේතු නිසා හට අරගෙන ඒ හේතු නැති වෙද්දී ඒ නැති වෙච්ච ස්වභාවෙත් දකින පටිච්ච සමුප්පන්න අවබෝධය
ඒ ශ්‍රාවකයා ඇති වෙනකොට අර උභවන්ත දෙකම බෙදලා යනවා කියලා කියනවා. ඉතින් මේ යථාභූත ඥානය ඇති වෙච්ච ඥානයත් ආසයට අයිති කියලා කිව්වා. එතකොට පින්වත්නි ශ්‍රාවකයා තුල මේ අනුසය කියලා කියන්නේ මොකක්ද කියලා ඊළඟට විස්තර කරනවා. කතමෝච සත්තන්නං අනුසයෝ මේ සත්වයා තුල තියෙන අනුසය ධර්ම මොනවද? සත්තානුසය. අනුසය 7ක් තියෙනවා. අනුසය 7 මොනවද? කාමරාගානුසය, පටිඝානුසය, මානානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. මෙන්න මේ අනුසය 7 සත්වයන් තුල තියෙන අනුසය. අපි ඔබට කෝ අනුසයක් කියන එක මොන වගේද? හැමතිස්සෙම මේ ගිනි පුපුරු වගේ යට හැංගිලා තිබිලා මතුවෙලා එළියට එන ඒවා. එතකොට මෙන්න මේ ගිනි පුපුරු වගේ යට හැංගිලා තිබිලා මතුවෙලා එළියට එන දේවල් වලට එකපාරට මතුවෙලා පේන ස්වභාවයක් නැහැ. හැබැයි අනවරාග්‍ර දීර්ඝ මේ අනන්ත සසර තුල එනවා මේ ඔක්කොම පැසෝ යට හැංගිලා. පේන්නේ එකපාරට මතුවෙලා පේන්නේ. කාමරාගී ස්වභාවය එහෙමනේ. දැන් ඔබ හිතන්න කාමරාගී කියන එක උදාහරණයක් ගත්තම පළවෙනි අනුසය පේන්නේ නැහැ එකපාරට මිනිස්සෙක් තුල. ඒ මිනිස්සයාට කාමරාගේ මතුවෙලා ඉන්න බලපාන යම්කිසි නිමිත්තක් කොතෙන්දි හරි දැක්ක ගමන්. එහෙම නැත්නම් කාමරාගේ මතුවෙලා එන්න අවශ්‍ය කරන නිමිත්තක් ශබ්දයක් වශයෙන් ඇහිච්ච ගමන් මේක එකපාරට මතුවෙලා එනවනේ. දැන් ඔබ හිතන්න ඔන්න මිනිසෙක් යනවා කැලේට මොනවා හරි අපි කියමු දඩයක්කාරයෙක්. මෙයා යනවා මේ කැලේට ගොදුරක් හොයාගෙන ඉන්න ය දඩයමක් හොයාගෙන ඉන්න. යනකොට මෙයා දකිනවා දර කඩන්න ආපු කාන්තාවක් කැලේ තමන්ගේ ශරීර පහසුවකින් ඉන්න ශරීර කෘත්‍යයක් කරමින් හරි යම් කිසි විදියකට මේ පුද්ගලයාට දැකීම එකපාරටම මේ පුද්ගලයා තුළ තියෙන කාමරාග සංකල්ප මතුවලා එන්න හේතු වෙන දර්ශනයක් දකිනවා. දැන් මේ කාන්තාවක් ඉන්නවා කැලේ ඇස්සේ. එතකොට ඔබ හිතන්න දැන් මේ මිනිසයා තුළ ඇති වෙලා එන කාම සංකල්ප කාමරාගේ මතුවලා එන එක මෙයා ගෙදරින් එනකොට සැලසුම් කරගෙන අරගෙන ආවද? දැන් අපි සමහර දෙයක් දඩේමට යන මේ මිනිස්සයා අපි කිමුකෝ වැද්දෙක් කියලා මෙයා දුන්න ඊතලේ දඩේමට අවශ්‍ය කරන දේවල් ගෙදරදී සම්පාදනය කරගෙන අරගෙන එනවනේ. දුන්න ඊතලේ ඒවා අරගෙන එනවා ගෙදරින්. සැලසුමක් ඇතුව වෙනවා. මම අසවල් පැත්තට යන්න ඕන නැද දඩේමට. ගිහිල්ලා අසවල් හරි වර්ගයේ සතෙක් දඩයන් කරගන්න ඕනේ කියලා සැලසුමකින් එනවා. නමුත් මේ මිනිසයාට අතරමැදකදී රාගසිතක් කාමරාගසිතක් මතුවලා එන්න හේතු වෙන නිමිත්තක් දැකීමෙන් එන අර අනුසය මතුවලා ඒ කාමරාගේ ඉස්මතු වෙලා එන ස්වභාවයේ මෙයා සැලසුම් කරන් ඉන්නේ නැහනේ. මෙයා මොන හරි ඒ වෙනුවෙන් ගෙදරින් උස්සන් ඉන්නේ නැහැ. මෙයාට හැට ඒ රූපේ පේනකොටම එතන දකින්නේ වර්ණයක් වුණාට මෙයා ඒ දැකීම තුළ ඒක සුබ වශයෙන් දැකලා අයෝනිසෝමනසිකාරයෙන් ඒ කියන්නේ ඒ හිතේ රාගය ඇති වෙන විදිහේ කල්පනාවක් හිතින් හසුරගෙන මේ මනුස්සයාට දර්ශනේ දැකීමත් එක්කම මතුවෙලා එන්නේ කොහොමද? අර යට හැංගිලා තියෙච්ච හින්දා. එතකොට මෙන්න මේ හැංගිලා තියෙන කාමරාගේ අනුසයක්. පටිඝානුසෙත් එහෙමයි. තරහ කියන එක. පාරේ අපි යනකොට අපිට එකපාරට කොතෙන්දී හරි තරහ වෙසින් අපි සැලසුම් සහගතව තරහ අපි ප්ලෑන් කරන් ඉන්නේ නැහනේ කවදාවත් මේ අතෙන්දි මං අද තරහ ගන්න ඕනේ. පාරේ ඩ්‍රයිවිං කරන් යන කෙනෙක් වාහනේ පදවගෙන යන කෙනෙකුට හන්දියක මොකක් හරි දෙයක් වෙච්ච ගම එකපාරට තරහ වෙනවා. එයා ගෙදරින් එනකොට සැලසුම් කරන් ආවේ නැහැ මං අසවල් කොළුපිටිය හන්දියේදී මං තරහ ගන්න ඕනේ. සමහර දේවල් තරහ ගන්න සැලසුම් කරගෙන එනවා. මං කියන්නේ කොතනදී හරි ආයේ තරහ ඉස්මතු වෙලා එන තැන එයාට කිසිම සැලැස්මක් මොකක්වත් ඕනේ එකපාරට අර උපමාව තමයි අලු යට තියෙන හැංගිලා ගිනි වූර අදාළ නිමිත්ත ආපු ගමන් එකපාරට ඇවිලිලා එනවා. එතකොට මේ සංසාරේ කාලය තිස්සේ පුරුදු කරපුවා. පටිඝානුසය කිව්වේ තරහ අනුසයක් විදියට තියෙන හැංගිලා යට. මානානුසය මාන්නේ අපි බලන්නකො සමහර වෙලාවට ජීවිතේ මේ ධර්ම දේශනාවක් අහන්න ආවත්
සීලයක් රකින්න ගියත් භාවනා කරන්න ගියත් මේ හැංගිලා තියෙන මාන්න එළියට එන හැටි අපිට ඇතැම් වෙලාවට පින්වත්නි ධර්ම දේශනාවක් බණක් අහන එකකදී වුණත් හාමුදුරුවෝ කියන කාරණාව ඇතැම් වෙලාවට තමන් කලින් අහලා තියෙන එකක් නම් ඒකටත් ඇති මානානුසය මතුවෙලා එන්නේ. ආවක මම දන්නවා කලින් අහලා තියෙනවක. ඒක මාන්නෙන් සමහරලාට එකපාරට හිතෙනවා. එතකොට අහන්නේ දේශනයක්, අහන්නේ අවබෝධයට ධර්ම කරුණක්. හැබැයි දන්න එකක් ඕක අපි දන්නවයි කියන එක ඇතුලේ එකපාරට අර ප්‍රතික්ෂේප කිරීමේ ස්වභාවයකින් හිතෙනවා නම් එතනක් තියෙන්නේ එයාට අර අහපු දේ සුතම් පරියෝදපේති කියලා නැවත මතක් කරලා නැවත ඒක පිරිසිදු කර ගැනීමකට යනව නෙමෙයි. දන්නවය කියන එක ඇතුලේ තමන්ගේ හිත ඒක පිළිගන්න සූදානම් නැහැ මේ වෙලාවේ. මට ඕක මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඕක දන්න එකක් කියන එකත් එක්ක එනවා මාන්නේ. ඉතින් ඒ වගේ හරිම සියුම් විදිහට මේක අපි සැලසුමක් නැතුව දැන් ධර්ම දේශනාව අහන්න ලෑස්ති වෙනකොට එයාට සැලසුමක් තිබුණේ නැහනේ. මං ඔය දන්න එකක් කියලා මට මාන්නේ මැදදී එන්න ඕනේ කියලා ප්ලෑන් කරලා සැලසුම් කරලා මේක එන්නේ නැහනේ. ඒතර මේ අනුසය ස්වභාව අන්න එහෙමයි. හැංගිලා තිබිලා එකපාරට එළියට එනවා. මානානුසය නිසා සිද්ධ වෙන ප්‍රශ්න මේවා එකින් එක ඔයගලන්ට පින්වත්නි දැන් අපි මේ වෙලාවේ දේශනාව කරන්නේ අනුසය ධර්ම 7 ගැන නෙමෙයි ආසය අනුසය ඥාන ගැන. අනුසය ධර්ම 7 ගැන කතා කරා නම් මේකේ එකින් එකට සමාජගත සිද්ධ වෙන සිද්ධි නොඑක් විදිහට උදාහරණ උපමා ඔස්සේ කතා කරත හැකි. නමුත් දැන් මෙතන අපිට තියෙනවා ගොඩක් කතා කරන්න දිට්ඨානුසය. දෘෂ්ටිගතික විදිහට මේ හැංගිලා තියෙන ඒවා එකපාරට එළියට එන ඒවත් අනුසය විදිහට එන ඒවා. දෘෂ්ටි විදියට එනේවා දැන් අපි සමාජය ඇතුලේ පින්වත්නි දෘෂ්ටි වලින් ගැළපීලා යන අය ඉන්නෝනේ. සමහර වෙලාවට තමන්ගේ මතයට ගැළපෙන කෙනා එක්ක හරි ප්‍රේමනාපෝ එකතු වෙනවා. ඒකට තව කෙනෙක් ඉන්න පුළුවන් ඒ මතයට ගැළපෙන්නේ නැහැ. ඒ දෘෂ්ටිත් එක්ක ගැළපෙන අය එකට එකතු වෙනවා. එතකොට එයාට අනිත් කෙනා අල්ලන්නේ. සමහරලාට දැන් හරි සරලව බුදුරජාණන් වහන්සේ දුක්ඛතා සූත්‍රය පෙන්නනවා මේ ශ්‍රද්ධාව තියෙන කෙනාට කැමති. ශ්‍රද්ධාව තියෙන කෙනා ශ්‍රද්ධාව නැති කෙනා එක්ක එකතු වෙන්නේ. ශ්‍රද්ධාව නැති කෙනා ශ්‍රද්ධාව තියෙන කෙනා එක්ක එකතු වෙන්නේ. එයාට ඒ අර සමාජගත වචනිකව තියෙන දිරවන්නේ කියන්නේ. එයාට අරයා ශ්‍රද්ධාව ගැන මොන හරි කියනකොට මෙහෙ තරහ යනවා. එහෙම යොන්තරම් වෙනවා. සමහරලාට සීල ගැන සීලවන්ත කෙනෙක් සීල ගැන කතා කරනකොට දුස්සීල කෙනාට ඒක අහගෙන ඉන්න බෑ. ඒකට අකමැති. ඒකට කැමති නෑ. එතකොට දුස්සීලයාගේ දුස්සීලකම් වලට සීලවන්තයා කැමති නෑ. මේ ඔක්කොම දෘෂ්ටි විදියට එන ඒවා පින්වත්නි. සම්මා දිට්ඨිය පැත්තෙන් හොයවා මිච්ඡා දිට්ඨි පැත්තෙන් හොයවා මේ දෘෂ්ටි විදියට එන ඒවා එයා සංසාරේ පුරුදු කරපු දේවල් එකපාරට මතුවලා එන්න පුළුවන්. දැන් බලන්න සමහර අය සීලේ සසරේ කාලයක් තිස්සේ පුරුදු කරපු අය ඉන්නවා. එක ආත්මවල පහුගිය ආත්මවල සීලය හොඳට පුරුදු කරගෙන ආපු කෙනාට මේ ජීවිතය තුලත් එයාගේ අර පුරුදු කරපු දෘෂ්ටි වලින්ම ඒ අවබෝධයන් වලින්ම එයා මේ ජීවිතෙත් ඊට සුදුසු කල්යාණ මිත්‍රයෝ පස්සෙන් යනවා. එතකොට මිච්ඡා දිට්ඨිම සසරේ හරියට පුරුදු කරගෙන ආපු අයට ඒ දෘෂ්ටි ගැලපිච්ච ගමන් ඒව පස්සේ දුවනවා. ඉතින් මේක මේ අනුසේ විදිහට මේ දෘෂ්ටි උනත් පින්වත්නි හිත ඇතුලේ කැකෑරි තියෙනවා. එතකොට අපි දැන් ඔය කියපු දිට්ඨානුසය කියන එක දෘෂ්ටි විදිහට තියෙන අනුසය වගේම විචිකිච්ඡානුසය සැක අනුසය විදිහට තියෙනවා. බුදුරජාණන් වහන්සේ සැක කරන අය ඕන තරම් ඉන්නවා. ධර්මයේ සැක කරන අය ඉන්නවා. සංඝ රත්නේ සැක කරන අය ඉන්නවා. සමහර වෙලාවට මේ ජීවිතේ ඉපදුනේ පෙර ආත්මික ඉඳලාය කියලා කවුද කියන්නේ ආයි ඊළඟ ආත්මිකට යනවා කියන්නේ කවුද මෙලෝ පරලෝ සැක කරන අය ඉන්නවා. මේ වගේ විවිධ සැක එයාට එකපාරට එන්න පුළුවන් අනුසය විදියට හිත අසේ හැංගිලා තියෙන මේ විචිකිච්ඡාව අනුසයක් විදියට තියෙන එකක්. එතකොට සංසාරේ ඉපදී යන මේ භවය කෙරෙහි තියෙන රාගේ ඇල්ම අනුසය විදියට තියෙනවා පින්වත්නි. එතකොට එයාට දැන් අපි හිතමු ධර්මදේශනයක් කළොත් එහෙම මේ සීල රැකලා දෙවියන් අතර යන එක ගැන
එක පාට්‍යයට එකට කැමැත්තක් ඇවිල්ලා සීල රකින්න පටන් ගන්න පුළුවන් භව රාගානුසය නිසා. එහෙම නැත්නම් අපි කියමු දානයක් දීලා දෙවියන් අතර යන හැටි ගැන කියනවා. මේ දෙව්ලොව ඉපදීම ගැන ඇහෙනකොටම ආසාවක් ඇති වෙලා භව රාගානුසය මුල් වෙලා මෙයා දෙව්ලොව යෑමේ රාගයට දෙව්ලොව යෑමේ ඇල්මට ඔන්න දන් දෙන්න පටන් ගන්නවා. දන් දෙන එක හොඳයි. හැබැයි ඒකට අර ටක් ගාලා ඉඩ හදලා දුන්නේ භව රාගානුසය පැනලා ඇවිල්ලා. දැන් ඒ අනුසය ධර්ම නිසා පින්කම් කරනවා තියෙනවා. දැන් මානානුසය නිසා පූජාවල් කරන්නේ සමහරු. මාන්නයවට පස්සේ අර අතන කරපු පින්කමට වඩා ලොකු එකක් මං කරන්න ඕනි කියලා කරනවා. පින්කමේ පිනතියි හැබැයි ඒක පටන් ගන්න අර මානානුසය නිසා. ඒ වගේ තමයි භව රාගානුසය නිසාත් දන් දෙන්න පුළුවන්, සිල් රකින්න පුළුවන්, භාවනා කරන්න පුළුවන්, හැමදේම කරත හැකි. මේ අනුසය ධර්මත් එක. හැබැයි ඉතින් ඒක පිරිසිදු නෑ පින්වත්නි. එයා අර්ග කරනකන් එයාගේ ඔළුවේ තින්නේ මේ කෙලෙස් එක්කනේ. දැන් මාන්න නිසා කරන්න ගත්තොත් එහෙම මාන්නෙන් තමයි හැමතිස්සෙම අරක දිහා බලන්නේ. දන් දෙන්න ගියපු කෙනා සමහරවිට දන් දෙන්න ගිහලා නම පොඩ්ඩක් වෙනස් වුණ ගමන් රණ්ඩු වෙන්නෙත් අර මානානුසය නිසා එක්ක මෙයා දන් දෙන්න ඇවිල්ලා. එතකොට එයාට සමාජ ඉස්සරහා එයාගේ නම හරියට කියෝලා හැමෝම අන්න අසවලා මෙහෙම මේ දන් දුන්න කියලා හාමුදුරුවෝ ගොඩක් දානපතියා කියලා වර්ණනා කරා කියලා ඒව ටික අහගන්න ඕනකමනේ තියෙනවා. ඒක ඇතුළේ තියෙන මොකද්ද? මානානුසය නිසා තමයි මෙයා දන් දෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒ භවරාගානුසය නිසාත් එහෙමයි. ඒතර අන්තිම 7 වෙනි අනුසය තමයි මේ අවිජ්ජානුසය. අවිජ්ජානුසය කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අනවබෝධය නිසා යම්කිසි විදියකට මේ ප්‍රඥාව මතුවෙන්නේ නැතුව හැංගිලා අනුසයක් විදියට තියෙන අවිද්‍යාව. ඒක තමයි පින්වත්නි දැන් අනිත් ඒවා නම් එක එක මාර්ගඵලවලදී නැති වෙවි අනේම තියෙන්නේ. දැන් කාමරාගානුසය, පටිඝානුසය ගත්තොත් එහෙම අනාගාමී වෙනකම් විතරයිනේ තියෙන්නේ. අනාගාමී ඵලෙන් පස්සේ ඒ දෙක නැති වෙනවා. එතකොට දැන් මානානුසය, දැන් දිට්ඨානුසය එහෙම සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨියට අදාළ අනුසය දිට්ඨානුසයට අයිති ටික නැති වෙනවා. මේ වගේ එක එක කොටස් සමහරලාට ඒකෙන් ටිකක් දැන් විචිකිච්ඡානුසය ගත්තොත් එහෙම සෝවාන් වෙනකොට විචිකිච්ඡානුසය නැති වෙනවා. එතකොට සමහර අනුසය හැලි යනවා මාර්ගඵල. හැබැයි මේ අවිජ්ජානුසය කියන එක මානානුසය කියන ඒවා රහත් වෙනකම්ම තියෙනවා. එතකොට මේ අවිජ්ජානුසය සම්පූර්ණම නැති වෙලා යන්නේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානයක්, කෘත්‍ය ඥානයක්, කෘතඥානයක් කියන පරිපූර්ණවම අවබෝධ කරපු දාටයි. සිත්නෙත් අසපු අද ඉස්සෙල්ලා මහානායට මේවැ සමහර වචන මට ඔක්කොම විස්තර කර ඉන්න බැරි වුණා. දැන් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන කියන මොනවද කියන අපි පහුගිය වැඩසටහන් වල කතා කරලා තියෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ කරපු තැන එයා විචිකිච්ඡාවත් නැති කරලා අනුසය නැති කරගෙන ඉන්නවා. ඒතර දැන් මේ අනුසය තියන අයයි නැති අයයි දෙගොල්ලක් ඉන්නවනේ. අපි ගත්තොත් සෝවාන් වෙච්ච කෙනාව පිටින් බැලුවට පේන්නේ නැහැ. එක පාටම බෝඩ් එකක් ගහගෙන නැනේ මම සෝතාපන්නයි කියලා. ඒතර මෙයා ඇවිල්ලා අවිජ්ජානුසය මේ අපි කියමු විචිකිච්ඡානුසය තියන කෙනෙක්ද නැති කෙනෙක්ද? දැන් සෝතාපන්න කෙනෙක් නම් එයා තුළ විචිකිච්ඡානුසය නැහැ. ඒතර මේක දැන් අපිට පේන්නේ නැහනේ. හැබැයි බුදුරජාණන් වහන්සේට පේනවා. මෙයා විචිකිච්ඡානුසය නැති කෙනෙක් කියලා පේනවා. පේන්නේ මොන ඥාණයටද? ආසයානුසය ඥාණයට. මෙයා මේ අනුසය ධර්ම තියෙන කෙනෙක්, මේ අනුසය ධර්ම නැති කෙනෙක් කියලා උන්වහන්සේ දන්නේ මේ අනුසය ධර්මයන්ගේ ස්වභාවය අවබෝධ කරලා තියෙන තථාගතයන් වහන්සේ තුල තියෙන මේ අපූර්ව ඥානය ආසයානුසය ඥාන නිසා. එහෙනම් මතක තියාගන්න මේ එක එක්කෙනාගේ අනුසය ධර්ම අපිට හොයන්න බෑ. ඒක තියෙන්නේ අසාධාරණ ඥාන ගොඩේ. ඒක හොඳට මතක තියාගන්න. ඒන බුදුවරුන්ට විතරයි. රහතුන්ටවත් පිහිටන්නේ නැති ඥානයක් තමයි මේ ආසය සහ අනුසය කියන දෙක පවතින ස්වභාවයේ පේන ඥානය. ඒ අවබෝධය. ආන්‍ය අවබෝධ ඥානයට කෙනෙක් ආවට පස්සේ පින්වත්නි ඒ තථාගතයන් වහන්සේලා ඒ ඥානය භාවිතා කරලම සංසාරයෙන් මිදෙන්න ඕන සත්‍යයන්ට උදව් කරනවා. එක එක්කෙනාගේ මානානුසය කොච්චර වැඩිද? දැන් මේක දැන් තවත් එහාට යනකොට අපි ඔබට කියවනේ මේකේ මේ කොටස් වල දැන් ආසය අනුසය වගේම චරිත අධිමුක්ති ගැනත් කතා කරනවා තන. අපි චරිත අධිමුක්ති ලබන සතියට ඉතුරු කරන්න මෙතෙන්ද හිතුවා.
ඒක ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්න ඕනේ. වචන දෙක තුනකින් කතා කරන එක අසාධාරණයි සහ මේවා ගොඩ කතා කරනකොට තේරෙන්නේ නැති වෙන හින්දා අපි ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානේ 50 ආකාරයකින් ගිය පාර එක දේශනාවකදී කතා කළා. හැබැයි අද ආසයානුසේ ඥානෙන් භාගයක් අපි ලබන සෙන්සුරාදට තියෙනවා. ඒ චරිත වශයෙන් සහ අදිමුක්ති වශයෙන් බුදුරජාණන් වහන්සේලා එක එක්කෙනාව අඳුන ගන්න විදිය ගැන අපි ලබන සතියේ ආසයානුසේ ඥානේ දෙවෙනි කොටස විදියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ආසයානුසේ ඥානේ පළවෙනි කොටස තමයි මේ කතා කරලා අවසන් කරන්නේ. ඒතර පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේලා තුල පවතින උන්වහන්සේලාට පමණක්ම විශේෂ වෙච්ච ඥානයක් වෙච්ච ඒ උතුම් ආසයානුසේ ඥානය ෂඩ් අසාධාරණ ඥානවල දෙවනි උතුම් ඥානය අපි මේ ජීවිතය තුළ තව තවත් ඔබට මෙතෙන්දී ඇත්තටම මේ හැම කරුණක්ම බොහොම සරලව මේ කෙටියෙන් කියලා දෙන්නේ. මේව හොයන්න තව මේ ඥානයන් ගැන තව විස්තර වැඩිදුර හොයන්න. දැන් අපි සාස්වත දෘෂ්ටිය කියන්නේ මොකද්ද? උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මොකද්ද? ඇත නැත වශයෙන් මේ දෘෂ්ටි මිනිසුන්ගේ හිතවල කරන විනාශකාරී ස්වභාවයන් කෙටියෙන් කතා කළා. ඉතින් මේවා ගැන තව තව සොයමින් ඔබ ඒ හිතවල තියෙන ආසය ස්වභාවය මොකද්ද? අනුසය ස්වභාවය මොකද්ද? මේවා ගැන වැඩිදුර සොයද්දි ඔබට තේරෙයි බුදුරජාණන් වහන්සේලා තුල තියෙන ඥානයන්ගේ ස්වභාවය. උන්වහන්සේලා ලෝකේ මිනිස්සු අඳුරගත්ත ස්වභාවය. අපි කියන්නේ සමහරු කියනවා හිනාවෙන් කතාවෙන් මිනිස්සයා මනින්න බෑ කියලා. ඉතින් ඒක මනින්න තියෙන සියලු මිනුම් හිමි කරගත්ත සාස්ෘණ වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා තියෙන පින්වත්නි. සාමාන්‍ය ලෝකේ කෙනෙකුට හොයන්න මනින්න බැරි ලෝකයාව අභ්‍යන්තරයෙන්ම හඳුන ගැනීමේ උතුම් ඥානයන්ගෙන් සමන්විත මාගේ උතුම් සාස්ෘණ වහන්සේ තුල පිහිටියා වූ අසම සම කියන එකෙන් අපි අදහස් කරේ බුදුවරුන්ටම අතර සමානයි. බුදුවරුන්ට සමානයි. උන්වහන්සේලා අතර සියලු දෙනා වහන්සේලා තුළ මේ ආසයානුසේ ඥානෙ තියෙනවා. හැබැයි අනිකා අතරේ අසමානයි. උන්වහන්සේලාට තියෙන අපිට නෑ. ඒ නිසා අසමානයි. අසම සමයි. ඒ උතුම් අසම සම බුදු ගුණයක් ඥානයක් පින්වත්නි ආසයානුසේ ඥානෙ. ඒ ආසයානුසේ ඥානෙට අපගේ নমස්කාරයම වේවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ අප හිතවත් පින්වත් පානදුර දේවා ප්‍රනාන්දු, කුශ්ලා ප්‍රනාන්දු, දිනිත් ප්‍රනාන්දු සහ දිනෙත් ප්‍රනාන්දු කියන පවුලේ පින්තුන් විසින්. ඉතින් සමහර වෙලාවට අපි මේ පවුලේ ගැන විශේෂයෙන් දෙයක් සිහිපත් කරන්නට ඕනේ. ඕස්ට්‍රේලියාවේ ධර්ම දේශනාවලට මම වැඩම කරනකොට මේ අත්තන් විදේශගත අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ සඳහා ලංකාවෙන් ඒ රටට යන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සකසා දීමේ ආයතනයන් ඔවුන්ගේ ව්‍යාපාර විදියට තියෙනවා. ඉතින් ඒ ව්‍යාපාර වලින් අපිටත් උපකාරයක් කරනවා. හැමතිස්සෙම ඕස්ට්‍රේලියාවට වඩනකොට වීසා සකස් කරලා දීමේදී දිනිති ප්‍රනාන්දු මහත්මිය අපිට සෑහෙන උපකාර කරනවා. ඉතින් ඒ ඇතැම් වෙලාවට නිවසට යනකොට අපි ඒ කටයුතු වලට වඩිනකොට අපිට ඒ ගෙදර හම්බෙන තවත් සමාජිකයෙක් හරියටම සතියකට උඩදී ජීවිතය අතහරිනවා. ඒ තමයි බොනි. බොනි කියන්නේ නිවසේ හිටපු සුරතල් සුනකයා. ඉතින් අද ධර්ම දේශනාවේ විශේෂත්වය මේ කරුණ වෙනදට අපි මෙහෙම කියන්නේ නැහැනේ. ඒක කියන්න හේතුනේ අද දේශනාවේ විශේෂත්වයක්. තමන්ගේ සුනකයාට පින් අනුමෝදන් කරන්න තමයි අද මේ ධර්ම දේශනාවෙන් දායකත්වය දරලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් ඒක විශේෂයක් හින්දා මේක කිව්වේ හේතුව තමයි බොනි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට මල් ටික කඩලා පූජා කරනකොට හැමදාම මල් ටික කඩන තැන ඉඳලා බුදුරජාණන් වහන්සේට මල් ටික පූජා කරන තැන දක්වා ඇවිල්ලා ඒ මල් ටික පූජා කරලා ඉවර වෙනකන් ඉන්න කෙනෙක්. පිරිත් ටික කියනකන් ගෙදර සමාජිකයෝ පිරිත් ටික අහගෙන ළඟට වෙලා ඉන්න කෙනෙක්. මේ ගෙදර සමාජිකයන් හරි අපූර්ව දෙයක් කරන බොනි ලෙඩ වෙලා අන්තිම දවස්වල මරණාසන්න කාලේ මේ සුනකයා ළඟ සිවුරු පෙන්නලා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා පෙන්නලා පිරිත් ඇහෙන්න දාලා එයාට හැමතිස්සෙම මේ බුදුරජාණන් වහන්සේ මේ සංඝයා මේවා කියන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් බුද්ධ කාලේ පින්වත්නි සමහර අපිට සත්වයන් නැතම් තිරිසංගත සත්වයන් සුගති ලෝක වලට ගියපු ආකාරය ඔබ අහලා ඇති.
සමහර කිකිලියෙක් විදර්ශනා සජ්ජායනාව අහලා මනුලොව ඉපදිච්ච හැටි, වවුල්ලු ටිකක් සතිපට්ඨාන සජ්ජායනය අහලා මනුලොව ඉපදිච්ච හැටි, මේ වගේ සිදුවීම් බොහෝ තියෙනවා. ගෙම්බෙක්ට තියෙනවා වගේ සිදුවීම් මේ වගේ තියෙනවා. ඉතින් ගෙදර බොහොම හොඳට තේරුම් ගත්ත සත්වයෙක් හැටියට හිටපු බොනීට ඒ නිවසේ සිටින අපේ දේවා, කුස්ලා, දිනිති, දිනෙත් කියන මේ පවුලේ සියලු දෙනාම ධර්මය තුල පුළුවන් තරම් හැඟීමක් ඇති කරවන්න. ඒ කියන්නේ ඒ ඇත්ත බලන්න අර නිකන් කන්න බොන්න දෙන ටිකට නෙමෙයි, කවදා හරි ඉක්මනට සුගති ලෝකයකට එන්න උදව් කරන්න ඕනේ කියන එක හැඟීම තිබිතින් මේ මෛත්‍රිය ඇති. ඒ සතා ආවත් එකයි නැතත් එකයි, අර මිනිස්සයා තුල තියෙන මෛත්‍රිය, අනේ මෙයා සුගතියට ඒවා, ඒ වෙනුවෙන් අපි මේ හැමදේම කරන්න කියන්නේ මෛත්‍රී බර හැඟීම පින්වත්නි ඔබට පිනක්. ඉතින් ඒකෙන්ද අපි එපමණකින් වුන් මේ දැන් මේකේ ලියලා තියෙන්නේ මේ දායකත්වය තුළ හොඳ මනුෂ්‍යාත්මයක් ලබා ගන්න, කවදා හරි දවසක නිවන් සුවය ලබන්න මේ පිනත් උපකාර පිණිස හේතු වෙන්න ඕනේ කියලා. ඉතින් අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ධර්මයේ ශ්‍රවණය කරලා රට පුරාම බොහෝ දෙනා ඒ තමන් ජීවිතේ රැස් කරන පින් බොනීට අනුමෝදන් කරනවා. මේ සිද්ධිය කියනකොට සිහිපත් වුණේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේ බෝනික්කෙකුට පින් දුන්න අවස්ථාවකුත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දානයකට වැඩම කරලා අපි සාකච්ඡාවේදී ගැන අවශ්‍ය වුණත් කතා කරත හැකි. පින්වත්නි, අපි අද රැස් කළ පින් දෙවියෝ සතුටින් අනුමෝදන්ව දෙව්ලොව සැනසෙත්වා, සුවපත් වෙත්වා කියලා මේ වෙලාවේ මෙත් සිතින් දෙවියන්ටත් ආශිර්වාද කරන ගමන් මේ වෙලාවේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා ලෝකයේ මියගිය විශාල පිරිසක් ඉන්නවා. ඉතින් 50,000කට ආසන්න වෙන විශාල පිරිසක් කෙමෙන් දිනෙන් දින වැඩි වෙවි යනවා මේ ප්‍රමාණය. ඉතින් ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ මේ ගිය හැමෝටම පරලෝ සැනසෙල්ලට මේ පින් අනුමෝදන් කරන ගමන් අපේ රටෙත් 7 දෙනෙක් මේ වෙනකොට ජීවිතේ අත්හැරලා තියෙනවා මේ කොරෝනා වෛරසය නිසා. හැබැයි ඉතින් මේ කාලේ යම් කිසි විදියකට දැන් මේක අර ජීව උණ්ඩයක් විදිහට මිනිස්සුන්ගේ ජීවිත පැතිරිලා යන වෛරසයක් වශයෙන් නැති වෙන්න පුළුවන් බලපෑමක් වෙන නිසා, නැත්තම් දැන් මේ නිවෙස් වලට වෙලා සිටීම නිසාම විශාල මරණ සංඛ්‍යාවක් අඩු වුණා. ඇත්තටම බැලුවොත් එහෙම රතිඤ්ඤා ආදී දේවල් වලින් මිනිස්සු මැරෙනවා. සමහරලාට මේ බාර වහලා ඉතින් බීමත්කම හින්දා මිනිස්සු මැරෙනවා. වාහන පාරට දානවා අඩුයි, රියානතුරු හින්දා මැරෙනවා. විශාල මරණ ප්‍රමාණයක් මේ ගෙවුණු කාලය ඇතුලේ අඩු වුණා. ඉතින් මේ වෙසනය තුල ලෝකයේ ගොදුරු වෙලා මියගිය සියලු දෙනාට අපි පින් අනුමෝදන් කරනවා. හැම දෙනාටමත් ඔබ හැම දෙනාගේම සංසාරගත සියලු මියගිය ඥාතීන්ටත් අද දායකත්වයේ ප්‍රධාන අරමුණ විදියට සිහි කරපු අවුරුදු 3මාරක් තමන්ගේ නිවසේ දුක සතුට බෙදාගෙන ජීවත් වෙච්ච බොනීටත් අපි මේ පින අනුමෝදන් කරනවා. සියලු දෙනාම මේ පින් බලෙන් පරලොව සැනසීමම ලබත්වා, සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්නේ. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත ඔබ හැම දෙනාටමත් ෂඩ් අසාධාරණ ඥානයන් කොටසින් කොටස අවබෝධයෙන් ශ්‍රවණය කරමින් මෙතෙක් දින ගණනාවක් පුරා ධර්මයේ ශ්‍රවණය කරමින් ඉන්න ඔබ හැම දෙනාටම වසර ගණනාවක් පුරා අපිත් එක්ක හැමදාම සෙන්සුරාදාට දේශනය අහන්න එකතු වෙන සිත්නෙත් අසපුට ආදරය කරන ඔබටත් net FM නාලිකාවේ අධිපතිතුමන්, ප්‍රධාන විධායක නිලධාරීතුමන්, ඒ වගේම පින්වත් වරුණ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දෙනාටමත් දේවා, කුස්ලා, දිනිති, දිනෙත් කියන පින්වත් ප්‍රනාන්දු පවුලේ පින්නතුන්ටත් සියලු දෙනාටම අපි මේ පින ආශිර්වාද කරන ඔබ සමස්ත සියලු බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා සෑම දිනාටම ගෞතම බුදුසසුනේම ධර්මාවබෝධය පරිපූර්ණ වෙන්න මේ පින් හේතු වෙත්වා. ඔබට මෙලොව හිතසුව පිණිසම මේ පින් හේතු වෙත්වා. ඒ වගේම මේ වෛරස් ආසාදනයන්ගෙන් ජීවිතේ ආරක්ෂා කරගෙන මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය රැකගෙන ඔබට තව තවත් බොහෝ කුසල් වඩන්න දීර්ඝායුෂ සැලසෙන්නට මේ පින හේතු ආසනාම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං
චිරං රක්칸තු ත්වං සද්ධාති. සාදු සාදු සාදු. සෙනසුරාදා සිඩ්නි තසපුව තුළ අද දවසේදී ගිය සතියේ ආරම්භ කරපු ෂඩ් අසාධාරණ ඥාන පිළිබඳව කරපු දේශනා මාලාවේ තවත් වටිනා වූ දේශනාවක් ඔබ ශ්‍රවණය කළේ. අපි සාකච්ඡාවේදී තවත් කාරණා මේ පිළිබඳව සාකච්ඡා කරමු. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ දවස්වල බොහොම උනන්දුවෙන් නිවසේ ඉඳලා සිඩ්නිත් අසපුව ශ්‍රවණය කරනවා කියන කාරණේ. ඔබ මට හිතුනේ අර දේශනාව අග්ග පුණ්‍යානුමෝදනාවේදී මනුෂ්‍යත්වයේ කොතෙක්ද කියන කාරණේ මෛත්‍රියත් එක්ක බැඳුණු. මොකද ලෝකේ ඇතැම් වෙලාවට අපි දකින්නේ අමනුෂ්‍ය විදිහට ක්‍රියා කරන සමාජයක, මනුෂ්‍යත්වයේ හැල්ලුවට ලක් වෙන සමාජයක ඉන්න මිනිස්සුන් ඉතින් එවැනි තත්ත්වයක් තුළ මනුෂ්‍යත්වයේ ගරු කරන සහ සතා සීපාවන්ට මේ ලෝකේ හැම දෙයකටම ආදරය කරන, ඒ හැම දෙයක් කෙරෙහිම මෛත්‍රිය පතුරවන්නට පුළුවන් හැකියාවක් අපේ හිතේ ගොඩනැගීම කොතෙක් උසස් ලක්ෂණයක්ද කියන කාරණය. ඉතින් අපි තව සාකච්ඡා කරමු. අපේ සාකච්ඡාවේදී සිඩ්නි තසපුවේදී අපි විරාමයකට යොමු වෙලා ඒ සඳහා යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අපි විරාමයක් ලබා ගන්නවා සෙනසුරාදා සිඩ්නි තසපුවෙන්. සිඩ්නි අසපුව අපි නැවත සෙනසුරාදා සිඩ්නි තසපුව සමග ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ. අපි මම හිතන්නේ ආසය අනුසය ඥානය පිළිබඳව අද දේශනාව තුළ අපිට දැනගත යුතු බොහොමයක් තිබුණා. දැනගන්නට ඉඩ අවකාශ බොහොමයක් ලැබුණා. ඉතින් මේ කාරණාවන් නැවත නැවත මෙනෙහි කරලා බලනකොට අපිටත් හඳුනගන්න පුළුවන් අපිත් මේ අප තුළ මතුවෙන අවස්ථාවන් පිළිබඳ අපේ හාමුදුරුවෝ වහන්සේගෙන් තවත් අපිට දැනගන්නට පුළුවන්. මේ සම්බන්ධව සාකච්ඡාව ආරම්භ කරන්නට සැරසෙන මොහොතේ නැවත වාරයක් පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. සිඩ්නි තසපුවේ සාකච්ඡාව ආරම්භ කරන්නේ. අපේ හොඳට දැන් මේ කොවිඩ් වසංගතයත් පැතිරී තිබෙන වෙලාවක් තුළ අපේ රට යම් ආකාරයකට මේක යම් පාලනයකට නතු කරලා තිබෙන්නේ. අද ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ අපි ඇහුවා හෙට ඉඳලා ඇඳිරි නීතියත් තරමක ලිහිල් කරනවා. අපි ඒ නිසා ආරම්භයේදීම පොඩ්ඩක් අපේ සමාජය දැනුවත් කරමු. මේ ඇඳිරි නීතිය ලිහිල් කළා කියන්නේ අපිට හිතුමන අපිට කටයුතු කිරීම නෙමෙයි, ආරක්ෂාව, පරිස්සම සහ අපේ අර මනුෂ්‍යත්වය රැකගෙන කටයුතු කිරීමේ වටිනාකම මේ වෙලාවේ හරි වැදගත් කියන කාරණේ. මොකද දැන් අර අප තුල තිබෙන අනුසය වශයෙන් තිබෙන යම් යම් දේවල් නැවත ඉස්මතු වෙන්නට පුළුවන් එකපාරටම. ඇතැම් වෙලාවට ඒ තුළ සමාජයේ සමාජ ක්‍රියාධරයන් විදිහට නැත්නම් සමාජයේ ක්‍රියාත්මක වෙන මිනිස්යන් විදිහට අපි කටයුතු කරන විට අපට නොදැනීම අපාතින් යම් යම් අඩුපාඩු වැරදි සිදු වෙන්නට පුළුවන්. හේතුව මේ රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින සමාජයත් තුළ එය පැතිරීමට අවශ්‍ය පහසු අපේ අතින්ම නැවත මතුවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු කාලයක් නිසා හෙටින් ආරම්භ වන මේ යම් ලිහිල් ප්‍රතිපත්තිය සාධාරණ විදිහට දාගත්තත් හොඳයි නේද අපේ හඳුරන්නේ. වරුණ දැන් ඇත්තටම අපේ රටේ ගොඩක් වෙලාවට කාලයක් යද්දි දෙයක් අමතක කළා යන පුරුද්දක් තියෙනවා ඉක්මනට. ඉතින් සාමාන්‍ය මිනිස්සු අතරේ ගැවසෙද්දී මෙහෙම දෙයක් තිබ්බය කියලා අමතක වෙලා ආපහු ආසාදිතය වැඩි වුණොත් ආයිතින් ඉන්නකො කියලා කියන්න වෙන්නේ මේ වගේ. දැන් අපි බැලුවොත් එහෙම සමහරලාවට එක මිනිස්සෙක් ඇතිවරුණ අර හිතුවක්කාර විදිහට හැසිරිලා අනිත් අයට විශාල බලපෑමක් කරන්න. දැන් මම පහුගිය දවස්වල මේ ඔය අවුරුදු දවස් ටික මේ අපේ නෙලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය කටයුතු කීපයක් සඳහා වැඩම කරලා අපේ ශාසනික සේවා කටයුතු තුළදී අපේ කල්යාණ මිත්‍රයන්න් වහන්සේ විදියට ළඟින් බොහොම සමීපව ඇසුරු කරන උන්වහන්සේත් එක්ක තමයි මම මේ දවස් ටිකේ වැඩ හිටියේ. එහෙමයි. ඒ වෙලාවේ රණදරුවන් ඔය අකුරණ ප්‍රදේශයේ මේ වෙනකොට උදකලා කරලා ඒ කටයුතු කරන ආරක්ෂිත විධිවිධාන අපිට පොඩ්ඩක් යන්න ලැබුණ අකුරණට.
ඉතින් ගියාම අපි කල්පනා කරේ එක මිනිස්සෙක් නිසානේ දැන් ගමක් වහන්න උනේ. ගමක් විතරක් නෙමෙයි වරුණ. ඒ ගම හුදකලා කරලා මුළු දිස්ත්‍රික්කෙම දැන් අපි දන්නවා ඇන්දිරි නීතිය අයින් නොකර තිවිච්ච දිස්ත්‍රික්ක අතරේ බස්නාහිර පළාතට අයිති දිස්ත්‍රික්ක 3ම තියෙනවා. කළුතර, ගම්පහ, කොළඹ. ඉතින් ඒ ටිකට අමතරව පුත්තලම සහ මහනුවර යාපනය කියලා දෙක තුනක් තියෙනවා. ඒතර ඕකේ මහනුවර කියන එක සමස්තයක් විදිහට එක මිනිහෙක් නිසානේ. පසුව එකපාරටම උන දෙයක් නෙමෙයිනේ. ඔව්. එතකොට ඉතින් ඒකෙන් අපිට එක දෙයක් තේරෙනවා මේ වෙලාවේ නැවත අමතක කරලා ඔහේ අනාරක්ෂිත විදිහට හැසිරුණොත් එහෙම සමස්ත රටේ සියලු දෙනාට නැවතත් අර ආසාදිතයන් වර්ධනය වෙලා මේකට හේතු සකස් කරලා අපි නැවතත් මේ විදිහට හුදකලා වෙන්න තමයි වෙන්නේ රටේ. එහෙමයි. ඉතින් ඒකින්ද මේ අපි ඒකෙදි හිතන්න ඕනේ සමහර අයට හිතෙනවා ගානක් නෑ අපිට ඉතින් ආපහු එහෙම ඉන්න ඕනොත් එහෙම ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් කියලා ඉන්නවා. මා එක්කත් කියපුවා ඉන්නවා. හාන්දුරනේ මේක මෙහෙම දිගටම තියනවා කොච්චර දෙයක්ද අපි කැමති එහෙම ඉන්නවා. හරිද? ඒ ගොඩේම අපිට තවත් අය හම්බෙනවා. මේ වෙලාවේ ඒ කියන්නේ කර කියා ගන්න දෙයක් නැතුව ජීවිතේ බොහොම අසීරු තත්ත්වයකටපත් වෙච්ච අය. එහෙමයි. දැන් මට එක අම්මා කෙනෙක් කියනවා වරුණ මේ ඒ කියන්නේ ආර්ථික ශක්තිය නැති කට්ටියක් නෙමෙයි. හාන්දුරනේ දැන් මේ කර්ෆියු හින්දා අපේ ලොකු දුවයි එයාගේ මහත්තයයි ළමයිනොයි ඒගොල්ලොත් මේ දවස්වල අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රශ්න හින්දා. ඒ කියන්නේ දැන් එයාලත් මේ මුළු ඇඳරි නීති කාලේ මේ ගෙදර ඉන්නේ. මහා ගෙදර ඇවිල්ලා. ඔව්. දැන් මහා ගෙදර වෙනදට නැති වියදම් ටිකක් දැන් මේකත් එක තියෙනවා. ඉතින් ඒකේ දැන් මේ ලොකු දුවගේ මහත්තයා රෑ වෙනකන් හැමදාම එයාගේ ඔෆිස් එකේ වැඩ කරනවා. දැන් ගෙදරින් දැන් වැඩ කරන්න වරුණ. ඔව්. එතකොට මේ රෑට නැගිටගෙන දැන් තේ හදන්න ඕනේ. දැන් මේකෙන් අදහස් කරන්න වෙනදා නැති ගොඩක් දේවල් දැන් දිගටම මෙතන කෙරෙනවා. එතකොට මේ මිනිස්සුන්ට එක පැත්තකින් ගෙදරට වෙලා ආහාර පානවලදී දැන් වෙනදට වැඩිය බඩගිනිනවලු. ඉතින් දැන් නිකන් ගෙදර ඉන්නකොට වෙනදා වගේ නෙමෙයි අලුතෙන් එක එක පුඩින් වර්ග අනම්මනම් ඉතින් ඉන්න ගමන් හදනවා ගෙදර. දූල පුතාලා එකතු වෙලා. ඉතින් අර වෙනදාට නැති විවිධ දක්ෂතා එළියට එනවා. හැබැයි වියදම් කියන පැත්තෙත් සමහර අයට මං කියන්නේ මේකේ මේ සාපේක්ෂව දෙපැත්තක් තියෙනවා කියන එකයි කියන්නේ. සමහරව ඉන්නවා ඒක අපහසුතාව තියෙන අය, සමහරව ඉන්නවා ඒකට හරි කැමැත්තෙන් මුණ දෙන අය. දැන් අපි දන්න එක කෙනෙක් වත්තේ තමන්ගේ විවිධ දේ වගා කරගෙන තියෙනවා. මෙයා මට කියනවා සයන්ස මේ කිසිම වියදමක් නැහැ නිදහසේ ජීවත් වෙනවා. මන්නම් ඕන කාලයක් මෙහෙම ඉන්න ලෑස්ති කියලා. ඒක හැමෝටම එහෙම නෙවෙයි. දැන් මේකෙන් කියන්නේ අර දුක විඳපු කෙනා එළියට යනකොට දැනගන්න ඕන දේ තමයි මම ආරක්ෂිත නැතුව හැසිරෙන මම ඇති ආපහු මගේ දිස්ත්‍රික්කෙම උනත් වහන්න. ඔව්. හරි. Taman තමයි තීරකයා වෙන්නේ. හිතන්න ඕනේ. ඒ වගේම අර ගානක් නැහැ කියලා හිටපු අය තේරුම් ගන්න ඕනේ. සමස්ත අනිත් හැමදෙනා කෙරෙහි මෙත්සිතින් රටක් වශයෙන් හිතලම එයා මෛත්‍රිය පුරුදු ඒ සිතුවිල්ල ඇතුලේ මම දැන් ඇතැම් අය මාස්ක් එකක් පාවිච්චි කරනකොට මම දැක සමහරු කියනවා මේ මම හින්දා ඔයගලන්ට බෝ වෙන්න පුළුවන් ඒකයි මම මාස්ක් එක දාන්නේ කියලා සමහරු කිව්වා. තමන්ගේ. එතකොට එතන මෛත්‍රී සිතුවිල්ලක් නැති නෝරණ. එහෙමයි. ඉතින් ඒ සිතුවිල්ල කුසලයක්. ඉතින් ඒතර අපි මේ වෙලාවේ මේ ආරක්ෂක යම් යම් දීලා තියෙන රීති අපි අනුගමනය කරන එක ඇතුලේ ඒක කුසලයක් වැඩෙන එකක් කියන එක අමතක කරන්න එපා. ඔව්. හැමතිස්සෙම ඒ කුසලය දියුණු කරගන්න. අනිත් එක තමයි අනවශ්‍ය දැන් අපි හිතමු සමහර වෙලාවට මහා පිරිස එකතු වෙලා සංවිධානය කරපු විනෝද වෙන අවස්ථා විවිධ දේවල්. ඔව්. ඉතින් ටික කාලයක් යනකම් පොඩ්ඩක් ඒවා අත්‍යවශ්‍ය නැහැනේ. ඔව්. ඒ නිසා ඒවා දැන් විවිධ පාටි දාන ඒවා අවුරුද්ද අත්තරුණ මේ අන්තිම ටිකේ දැන් උන ඇදිරි නීතිය ලිහිල් කළා අපි අවුරුද්දේ අත්තරුණු පාටිය දැන් දාන්න ඕන කියලා හිතන නම් එපා. දැන් එහෙම ඒවා තියෙනවනේ වර්ණ සමහරලාට අර මේ හිර කරලා තියලා අතෑරලා දාපු ගමන් නටනවන නැටිලා ආයි අර මොකද්ද මේ අරකේ ඇරියස් එකත් අල්ලලා කියන්නේ. ඔව්. අසමහරු කියන්නේ නිදි වරලා නේද එකපාරට නිදා ගන්න යන්නේ. ඇරියස් අල්ලන්න යනවා කියලා. ඒ වගේ මේක ඇරියස් අල්ලන්න විනෝද වෙන නටන්න එකතු වෙන්න බීච් වලට යන්න
ඒ වගේ දේ කරන්න යන්න එපා. දැන් අපි කාලෙකින් බීච් ගියේ නැහැ. සමහරුන්ට ඒවා තියෙන ඔළුවල. මේ අපි ඉස්සර යනවා නිතරම. දැන් ඔය ඇතැම් වෙලාවට ශ්‍රී පාදස්ථාන වන්දනා කරන්න මේ මැයි මාස වෙනකන් අවස්ථාවක් තියෙනවා. හැබැයි ඉතින් ලක්ෂ ගණන් එකතු වෙන තැන්වලට ඒ වගේ මේ අවුරුද්දේ එන්න ඉඩකඩක් තියෙනවා පව් මේ අවුරුද්දේ එහෙම එකතු නොවී ඉන්නවනම් හැබැයි අපේ අන්දර මට දැන් ඔය කියන කාරණා දිහා බැලුවම වහන්සේත් පහදලා දෙන ඔය කාරණා දිහා බැලුවාම අපි බෞද්ධ විදිහට බැලුවොත් එහෙම මේ බෞද්ධ දහම තුල නම් ඉතින් ඒ වාට ඕන තරම් ඉඩකඩ තියෙනවා. දැන් ආහාර ගැන වහන්සේ කිව්වා. අපිට සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ කියපු විදිහට ආහාර ටිකක් අරගෙන යම් ප්‍රමාණයක් අරගෙන හිටියාම සහ වේල් දෙකක් වගේ අපිට මේ ආහාර ගත්තත් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේ. එහෙම නේද? ඉතින් අද ඒ වගේ ප්‍රතිපත්ති Taman තුල ගොඩනගා ගත්තා නම් හරි පහසුවක් සරල ජීවිතයක් තුල පුදුම සැහැල්ලුවකුත් දැනේ. ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් මේ හැදිච්ච රටාව ඇතුලේ අපිට යම් යම් අර පහසුව හදාගත්ත දේවල් තියෙනුනේ. අපි අර කර්ණිමෙත සූත්‍ර විස්තර කතා කරේ. ඉතින් ඒ හදාගත්ත පහසුව දිගටම ගෙනියන්න කොහොම රැක ගන්න කියලා අපි මේ වෙලාවේ හැමෝටම යෝජනා කරනවා. ඒ වගේම තමන්ගේ නිවසේ මොනවා හරි වගාවක් කරලා තමන් අර තව අපි ඒක වගා කරන්න කියන එක ඇතුලේ අපි අදහස් කර එකම දෙයයි අනේකාගෙන් යැපෙන එක අඩු කරගන්න කියන එක. එක වේලකට හරි ඒක දැන් අනේකාගෙන් යැපෙන එක අඩු කරගන්න කියලා මම මේ අනුශාසනා කරන්නේ ගිහි ඔබට. හරිද? දැන් මේ පැවිද්දම නෑ වරුණ. පැවිද්ද ඇවිල්ලා පරපටිබද්දා මේ ජීවිකාති. ඒක තේරුම් ගන්න අනුන්ගෙන් යැපෙන්නේ. ඒක පැවිද්ද අනුන්ගෙන් යැපෙන කෙනෙක් කියන එක ගිහියට එහෙම කියන්න බෑනේ. ගිහි ඔබත් පැවිද්දා වගේ අනුන්ගෙන් යැපෙන්න පින්ඩ පාත යන්න ගෙවල් ගන්න කියලා ගිහියට කියන්න බෑ. පැවිද්දා ගෙවල් ගානේ පිඬු සිඟමින් යන එක ගෞරවයක්. පැවිද්දා. හැබැයි ගිහියා ගෙවල් ගානේ සිඟමන් යන එක අගෞරවයක්. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ ගිහියට. එතකොට පැවිද්දා ළමයි හදන්නේ නැති එක ගෞරවයක්. පැවිද්දා විවාහ නොවන එක ඒක ගෞරවයක්. හැබැයි යම් පැවිද්දෙක් විවාහ වෙනවා නම් නීත්‍යානුකූලව බැරි හින්දා නීත්‍යානුකූල නැතුව හරි ළමයි හදනවා නම් නීත්‍යානුකූලව නැතුව හරි ඒක අගෞරවයක්. හැබැයි ගිහියා විවාහ වෙන එක ගිහි ගෙදර දරුවෝ හදන එක ඒක ඔහුට ගිහි ජීවිතය තුළ ගෞරවයක්. මේක හාත්පසින් කතන්දර දෙකක් නේ වරුණ. එතකොට ගිහියට කිව්වා නම් තව කෙනෙකුගෙන් යැපෙන්නේ නැතුව තමන්ගේ ගෙදර ස්වයංපෝෂිත වෙන්න කියලා හාමුදුරුවෝ ඕකට මේ පන්සලේ කුඹුරටක් ගාලා ගිහිල්ලා කොටලා මහන්සි වෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි හාමුදුරුවන්ට එතන යම් භූමිකාවක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේගේ භූමිකාව මම පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි දැක්කා මෙතෙන්දී ඇත්තටම අනුශාසනා කිරීමක් නේ භික්ෂුවට තියෙන්නේ. ඔබ මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා. දැන් ඒ අනුශාසනා කරනකොට අපි කියමු භික්ෂුව දැන් ඔබට මතක ඇති දුටුගැමුණු රජතුමාගේ මේ රට බේරගන්න වෑයමට රහතන් වහන්සේලා පෙරමග ගන්නවා. එහෙමයි. තිස්සු මහරාමින්දලා එන්නේ මහරහතන් වහන්සේලා පෙරට කොටගෙන. උන්වහන්සේලා රහතන් වහන්සේලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් පසු කාලේන භික්ෂුන් ඉතින් ඔය උන්වහන්සේලාට වැරදුනා වෙන්න බැරිද කියලා නේ. මේ රහතන් වහන්සේලා. ඒක අමතක කරන්න හොඳ නැහැ. නිසා මේ රටේ යම්කිසි ප්‍රශ්නවලදී සංඝයා සීමාව තුල ඉඳලා මේක වරහන් ඇතුලේ දාලා කියන්න ඕන එක. උද්දෘත කරලා කියන්න ඕන එක. ඔව්. මේ සීමාව තුල ඉඳලා අනුශාසනා කළ යුතුයි, මඟ පෙන්විය යුතුයි. ඒක තමන්ගේ මේ සීලය බිඳගන්න නැතුව තමන්ගේ ශාසනයේ මේ චිරස්ථිතියට කෙලසන්න නැතුව කටයුතු කරන්න ඕනේ වරුණ. දැන් ඒකෙදී ඒ නිසා වෙන්නේ නැතිනම් අපි හඳුනන්නේ විනය පිටකයක් පව ඇත්තේ. ඔව් දැන් අපි විශේෂයෙන්ම බලන්න වරුණ මේ පාස්කු ප්‍රහාරය කියන අවුරුද්දකට උඩදී වෙච්ච සිදුවීමේදී අපි ඔබ මම වරුණ අපි දෙන්න ගියානේ පල්ලිවලට. එහෙමයි නේද? එහෙමයි. ඔව්. කොහෙද අපි ගියේ මේ මුලින්ම බෝම්බ ප්‍රහාරේ සිද්ධ වෙච්ච කටුව පිටිය පල්ලිය. ඔව්. අපි දෙන්න කටුව පිටිය පල්ලියේ බෝම්බේ පුපුරපු ඒ ගොඩනැගිල්ල ඇතුළට පවා ගියා. අපි ගිහිල්ලා ඒ මේ පූජකවරු ඒක පියතුමන්ලා එක්ක සාකච්ඡා කළා.
එතකොට මේ අපි ගිහිල්ලා සැලසුම් කරේ මොකක්ද? අපි ගිහිල්ලා එතන සැලසුම් කරේ නැහැ මේ පල්ලිය ඇතුලේ මොනවද මේ ඔවුන්ගේ යාතිකා ඒවට අපි මේ එකතු වෙලා සම්බන්ධ වෙන්න. අපි සාකච්ඡා කරා මේ බෞද්ධයන් විදියට අපිට කරන්න පුළුවන් දෙයක් විදිහට අපිත් සිත්නෙත් අසපුව වැඩසටහන ඒ ප්‍රදේශයේ එතන ආසන්නම් තදාසන්නම පන්සලේ පවත්වලා ඒ ප්‍රදේශේ මියගිය මේ බෝම්බ ප්‍රහාරයට ලක් වෙලා මියගිය සියලු දෙනාට අපි පින් අනුමෝදන් කරමු කියලා. එහෙමයි. ඒකට අන්න අපි බෞද්ධයන් විදිහට අපිට කරන්න පුළුවන් දේ අපි කරන්න බැලුවා. නමුත් ඒ වෙලාවේ රටේ පවතින වාතාවරණෙත් එක්ක ඒ සඳහා සුදුසු අවස්ථාවක් නෙමෙයි කියලා අපි දැනගත්ත හින්දා අදහසට ආරක්ෂක වලට අපි ප්‍රමුඛතාවය දුන්නා. ඔව්. එතකොට මේ දැන් ඒ වගේ දෙයට අපි විවිධ විදියට නැඹුරුණා. ඒ අවශ්‍ය උපකාර කිරීම හාමුදුරුවෝ විවිධ එකතු වෙලා කරා. අන්තිමට මේකේ අර සීමාව කියන එක පැනලා ගිහිල්ලා හාමුදුරුවෝ ගිහිල්ලා පල්ලිය අතු ගන්නවා. එතකොට මේ දෙවියන්කින් වැඳුම් ලබන්නේ කියන එක අමතක වෙලා. දෙවියන්ගේ අද හාමුදුරුවරුන්ට වෙලා තියෙනවරන සමහරලාට ගිහිල්ලා දේවාල අතු ගන්නවා. එහෙම හාමුදුරුවරුත් ඉන්නවනේ පන්සලේ දේවාලය හැදලා දේවාලය අතු ගන්නවා හාමුදුරුවෝ. එතකොට මේ දෙවියන්ගේ මල්ලාසනේ හාමුදුරුවෝ හොදලා සුද්ධ කරනවා. භික්ෂුව හැමතිස්සෙම දකින්න ඕනේ තමන් දෙවියන්ගෙන් වැඳුම් ලබන්නෙක් විදිහට ඉන්න ඕනේ කියන එක. ඉතින් දේව යාතිකා දේව පූජාවලට සහභාගී වුණා අපි දැක්ක ගිය අවුරුද්දේ. ඉතින් අන්න ඒක නොවි මේ ස්වයං පෝෂිත වෙන්න තමන්ගේ දායක දායිකාවට ඉගෙන වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ කුඹුරට බැසිය යුතු නැහැ. ස්වාමීන් වහන්සේ මේ සිවුරේ තිබෙන අරහත් ධජයේ තිබෙන වටිනාකම තහවුරු කරගෙන තමන්ගේ ගමේ ඉන්න ගොවියෝ ටිකේ සඳහා යොමු කරවන්නට පුළුවන් භූමිකාවක් තමයි උන්වහන්සේට තිබෙන්නේ කියන කාරණේ. අනිවාර්යයෙන්ම. දැන් වරුණ දැන් මම පහුගිය දවස්වලත් සිත්නෙත් අසපුවෙත් මතක් කරා අපි බවුන් පැලැස්ස වෙනම කොටසක් වෙන් කළා කියලා වගා භූමියක් විදිහට. මොකද මම ඔබට මතක ඇති කිව්වා බවුන් පැලැස්ස හදලා තියෙන්නේ සාංගික කරලා හත් කරපු කියන්නේ පැවිද්දන් උදෙසා සංඝ පිරිස උදෙසා තියෙන සාංගික මේ පන්සලක් නෙමෙයි මේක. මේ පන්සලක් නෙමෙයි. පුහුණු ආයතනය. දැන් අපි කියමු බවුන් පැලැස්සේ දානශාලාව ගත්තොත් ඒ දානශාලාවේ තියෙන පුටු මේස ටික උදාහරණයකට ගත්තොත් සංඝයා රිට්‍රීට් වලට වාඩි වෙනකොට ස්වාමීන් වහන්සේලාගේ වැඩසටහන් වලදී උන්වහන්සේලා පාවිච්චි කරනවා. එහෙමයි. ඒ වගේම සිල් මාතාවන් ඇවිල්ලා උන්වහන්සේලාගේ සිල් මාතාවන්ගේ දින 10 වැඩසටහන තියෙනකොට උන්වහන්සේලා පාවිච්චි කරනවා. උපාසකය දින 10 වැඩසටහනේ යෝගින් විදිහට සීලේ පිළිපදලා භාවනා කරනකොට ඒ අය පාවිච්චි කරනවා. උපාසිකාය ඒ යෝගින් විදිහට ඒ දවස් 10 සීලේ පිළිපදලා මේ භාවනා කරනකොට ඒ අය පාවිච්චි කරනවා. මේක සිව්වනක් පිරිසටම පොදු ආයතනයක් විතරයි බවුන් පැලැස්ස කියලා කියන්නේ. එතකොට මම පුද්ගලිකව මේ බවුන් පැලැස්සේ සිද්ධ වෙච්ච ක්‍රියාව වෙන තැනකදී අනුමත කරන්නේ නැහැ. දැන් අපි කියමු භික්ෂුන් වහන්සේලා උදෙසා හදපු ආරණ්‍යක පන්සලක සේනාසනයක දානශාලාවේ ගිහියෙක් ඇවිල්ලා වාඩිනොත් එහෙම මේ පුටුවේ ඒක අනුමත කරන්න අපහසුයි. ඒක සංඝයා උදෙසා වෙන් වෙච්ච දේ සංඝයා උදෙසා පූජා කරපු මේස ඇඳ පුටු ඒ දේවල් ගිහියෙක් පාවිච්චි කරනවා කියන එක ඒ ගිහියට අහිත පිණිස හේතු වෙනවා. එහෙමයි. ඉතින් එතකොට ගිහියෝ කරන වගා වැඩ සංඝයා උදෙසා තියෙන මේ සංඝසතු භූමියක් ඇතුළේ කරන්නත් සුදුසු නැහැ. ඉතින් ඒකින්ද අපි ඕක බොහොම මේ සමබරව තේරුම් අරගෙන හැමතිස්සෙම සංඝයා සීමාව තුළ ඉඳලා කටයුතු කරන එකට අනුශාසනා කළ යුතුයි කියන එක මේ වෙලාවයි කියන. ඉතින් ඒකින්ද මම පොඩ්ඩක් දැන් අර හාමුදුරුවරු උදළු උස්සගෙන අමුඩ විදියට අඳනේ හදාගෙන කුඹුරට බහිනකොට මේ මට පොඩ්ඩක් ලැජ්ජ හිතුණා වරුණ මේ ඒක දැකපු දවසේම අපිත් මේ අනුශාසනා කරන එක කියන්නේ මේ සීමාව නැති කොටටම අපිත් අන්තිමට වැටෙනවානේ. ඉතින් මිනිස්සු බලනවා අර හාමුදුරුවෝ කොටේ තමයි ගෞතම හාමුදුරුවෝත් කියලා. ඒ කියන්නේ අපි සීමාව තේරුම් අරන් කරන එකත් අන්තිමට අර ගොඩට වැටෙන්න වෙනවා. එහෙමයි. හැබැයි අපි හඳුන දැන් අපේ මේ වැඩසටහන් මාලාව ඒ කටයුතු ඒ කාරණා එක්ක පටන් ගන්නකොටම කෝ ස්වාමින් වහන්සේ තමන්ගේ පන්සල කේන්ද්‍රස්ථානය කරගෙන අනිත් අයට උපදේශනයක් කිව්වා. එතකොට දැන් එහෙම වෙච්ච තැන් තියෙනවානේ. දැන් අර නාලක සේනාධීර කියන පුතා මේ පුරන් වෙච්ච කුඹුරු අස්වද්දන වැඩපිළිවෙලක් ලංකාව පුරාම සක්‍රියව දියත් කළා.
එතකොට ඒ දරුවගේ ක්‍රියාවට ඒ ව්‍යාපෘතිවලට වැඩිපුර දායකත්වයෙන් එකතු වුණා පන්සල්වල හාමුදුරුවරු. එහෙමයි. අන්න බලන්න වෙච්ච හැටි හාමුදුරුවරු ගමේ අර කුඹුරු වගාව අතහැරලා දාපු මේ ගොවි මහත්වරු ගෙන්නලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා බලලා සමහරලාවට ඇලමාර්ගේ වතුර ප්‍රශ්නයක් මොකක් කරේ ඒවට අවශ්‍ය කරන දැන් ගොවි නියාමකලද එක එක ඉන්නවනේ. හැබැයි මේ මිනිස්සු ප්‍රායෝගික නෑ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර මම දන්න එක මහත්තයෙක් මේ පහුගිය ඇන්දිර නීති කාලේ වරුණ මේ ගිහිල්ලා ඔබත් දන්න අක්කර ගානක් වගා වැඩ ටිකක් කරා හබරන පැත්ත. දැන් මේ මහත්තයා වගා ටික කරනකොට මේ ඇලමාර්ගේ වතුර ටික ගන්න අහනකොට මේ ගොවි සමිතියේද මොකේද ලියාපදිංචි නැහැ කියලා දෙන්න බෑ කියලා. මේ මිනිස්සෙකුට මේ කියන්නේ සමහරලාට බැලුවම අරව නිකන් ගලාගෙන නම් මේ වෙලාවේ වැඩක් කරන්නෙත් නැහැ. ඉතින් ඒ වතුර ටික අර ලියාපදිංචි නෑ. ඔබ මෙතන රෙජිස්ටර් වෙලා ඔබ මේ සමාජිකයෙක් නෙමෙයි. එහෙම දෙන්න බෑ. මේක හැමතිස්සෙම වුන් බලන්න ඕනේ. වගා කරන මිනිස්සයාට ඒකට පුළුවන් හැම වෙද්දියෙම උදව්වක් දෙන්න. උපදේශයක් හේවත් ඒ මිනිස්සුන්ට උපදේශයක් දෙන්න. ඉතින් මේ රට වැටිලා තියෙනවා එක්තරා පැත්තකින්. ඒ පැත්තෙන් නැගිටින එකට එහෙම උදව් කරන ගමන් භික්ෂුවට බලන්න ගොඩක් පැති තියෙනවා. ඇත්තටම දැන් සමහර ස්වාමීන් වහන්සේලා මේ වෙලාවේ භාවනාවෙන් කුසලයෙන් වැඩෙන් උදව් කරනවා. අභිධර්මයේ කියලා දෙනවා. සතර සතිපට්ඨාන වඩන හැටි කියලා දෙනවා. දැන් මේ විවිධ විදිහට ස්වාමීන් වහන්සේලා උපකාර කරන අතරේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගමේ පන්සලේ උන්වහන්සේලාට මේ අභිධර්මයේ කියලා දෙන්න එහෙම ශක්තියක් නැහැ. ඉතින් ඒ හාමුදුරුවෝ අඩුම තරමේ ගමේ මිනිස්සුන්ට මේ කුසලයෙන් හිත පිහිටව ගන්න පුළුවන් මොනවා හරි මඟ පෙන්වීමක් කරන ගමන් ඒ ගමේ මිනිස්සු වැටිලා තියෙන විවිධ තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර වලින් හරි නැගිටින්න හයියක් වෙන උදව්වක් වෙන්න කියන මඟ පෙන්වීම තමයි net fm නාලිකාව ඔස්සේ දැඩිවම ප්‍රකාශ කරේ සංඝයා එකට අවශ්‍ය මේ අනුශාසනාව දෙන්න. ඒක අර නාලක සේනාධීර මහත්තයත් එක්ක එකතු වෙලා සමහර සයන්සලා සිද්ධ කළා. දහස් ගණන් අක්කර මේ පුරන් කඩලා අස්වැද්දීම් සිද්ධ කළා. එතකොට මේ අපි දැක්ක ඒකෙදි හාමුදුරුවෝ බැස්සේ නැහැ කුඹුරට ගිහිල්ලා. හාමුදුරුවෝ ගොයි මේ කුඹුර ළඟ ඒ පින්කම වගේ එක සංවිධානය වෙලා ඒගොල්ලෝ කවුරුත් ගමේ එකට එකතු වෙලා හාමුදුරුවෝ පන්සිල් ටික දීලා අනුශාසනාවක් කරා. අනුශාසනාව කළා හාමුදුරුවෝ වැඩි. බුද්ධ කාලේ මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ හිටියා මේ ගොවිකම් කරන ගොවියෝ විදියට. මහානාම ශාක්‍ය වංශිකයා වුණත් ගොවියෙක්. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේලා ඇත්තටම ගොවියෙක් මේකමට එදා අනුශාසනා කර ඉන්න දෙයක් තිබුණේ නැහැ. ඒකට හේතුව ඔවුන් ඒ තුල සක්‍රියව හොඳින් ක්‍රියාත්මක වුණා. දැන් මෙතෙන්දී ඒකේ පොඩි වෙනසක් තියෙන්නේ අද වැටිලා නිසා ඒ සඳහා නැගිටින්න උදව්වකට තමයි මේ අනුශාසනා කරන්නේ. වැටිලා නිසා. දැන් උදාහරණයකට එදා කොසල් රජුරෝ යුද්ධයකට යනකොට මේ දුටුගැමුණු රජතුමාගේ එදා තිස්සමහාරාමෙන් වැඩි රහතන් වහන්සේලා අනුශාසනා කරා. ඒ අනුශාසනා කියන්නේ ඒ සඳහා පෙරමුණේ හිටියා වගේ කොසල් රජුරෝ මේ රටවල් අල්ලන්න යනකොට කවුරුත් රහතන් වහන්සේලා එකට මැදිහත් වෙන්නේ නැහැ. මෙතන මේ අපේ රටේ අද ස්වයංපෝෂිත භාවයේ වැටීමක් තියෙන නිසා තමයි ඒකට නැගිටින්න එකට එකතු වෙන්න. කියන්නේ මේක රටේ සියලු දෙනාම එක මතයකට එන්න ඕනේ. මේ කියන්නේ ස්වදේශිකත්වයේ තියෙන්න ඕනේ. ඔව් මේ කියන්නේ මේ සත්තු මරන්න හොරකම් කරන්න කියන එක ඇතුළේ නෙමෙයිනේ. ඉතින් ඒකින්ද අපි දැන් එක පැත්තකින් වරුණ අපිට ලංකාව ඇතුලේ මෙතෙක් ආපු ගමන තුල සමහරලාට පේනවා මේ විදේශිකයට යටත් වීම නිසා අර සමහර එදා ගම්මානවල මිනිස්සුන්ගේ තීච්ච අහිංසක ධර්මයේ තුල පන්සලත් එක්ක එකතු වෙලා ඉන්න තීච්ච පරිසරෙත් බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒව කුඩ නැගෙනවා මේ ගමයි පන්සලයි වැවයි කුඹුරයි දාගැබයි මේ ඔක්කොම ටික ආපහු ගොඩ නැගෙන පරිසරයක් හැදෙනවා කියන එක ඇතුලේ. හොඳ ප්‍රවණතාවයක් තිබෙනවා. ඒ අතර තමයි අර කීප දෙනෙක් ඉන්නේ මේ රටෙන්ම කකා බිබි පිටරට ආවඩන පිරිස. ඔව් දැන් එදා අපි කලින් අර වැඩසටහනකදී කිව්වේ එදා ගොවිතැන් කරගෙන
තමන්ගේ තියෙන දෙයින් අතිරික්තයක් තමන්ට අවශ්‍ය කරන මේ තමන්ගේ ආහාර පාන වලට ඕන කරන දේවල් ඉතුරුව තියාගෙන තව කෙනෙකුට කොටසක් දුන්නා. එතකොට මෙයා අරයට දුන්නේ සමහරට එළවලු ටිකක් වෙන්න පුළුවන්. ඔව්. මෙයාට කුඹුරක් නැහැ. එතකොට ඒ එළවලු ටික ලැබිච්ච කෙනා යාගේ කුඹුරෙන් ගත්ත වී ටිකක් මෙයාට දෙනවා. හුවමාරු ක්‍රමයේ කතා කරේ තව කෙනෙක්ගේ ඇඳුම් මහන තැනකට මෙයා එළවලු ටිකක් දෙනවා, අරයා ඇඳුම් ටිකක් දෙනවා. ඉතින් ඒක ඇතුලේ වරුණ අපි කිව්වේ දානයක් කියලා එක. ඉතින් මේ ස්වයං පෝෂිත වෙලා එදා තීච්චේ යුගයේ ඇතුලේ කුසල් වැඩුණා. අද තියෙන්නේ තරංගකාරීත්වයක් ඇතුලේ එකාට එකා නැතුව කපා කොටාගෙන යන ගමනක්. මේ දේශපාලනික දෙන්න දේශපාලනය කියලා කියනකොටම රටක් යම් ආකාරයකට පාලනය කරනවා කියන්නේ මේ නැති කරනවා නෙමෙයිනේ. ඒ රට යම් ආකාරයේ හොඳින් ඉහළට ගෙනෙන්නට කටයුතු කරන. දැන් මේකේ තියෙන අර බොහන්සි කිව්වා වගේ අපේ රටේ දේශපාලනය කියන්නේ දෘෂ්ටිවාදී වෙලා ඒ අන්තේ ඉඳලා අර ගැටීම ප්‍රධානකට උච්ඡේද දෘෂ්ටිය තමයි වැඩිපුරම කටයුතු කරන්නේ. ඒ වගේ සමාජ ක්‍රමයක් තියෙන්නේ. ඔව් ඉතින් අපි දැන් මේ වෙලාවේ ඒ සඳහා යලියලිත් කියන්නේ මෙච්චරයි මේ ඇඳිරි නීතිය අයින් කළාය කියලා මෙතෙක් දවස් ගානක් ඇතුලේ තමන් හදාගත්ත තියෙනවනේ මේ අපි විනයක් හදාගත්තනේ. ඒක නැති කරගන්න එපා. ඒක තමයි මෙච්චර මේ කියන්නේ. හරිද? වත්තේ මොන හරි වගා කරගන්න ආපු උනන්දුව නැති කරගන්න එපා. හරි? තමන් මේ දවස්වල සරල ජීවිත පැවැත්මකට වියදම් අඩු කරගත්තා නම් ඒක නැති කරගන්න එපා. දැන් සමහරලාට ගෙදර ලයිට් දාලා තියෙනකොට උනත් සමහරලාට මේ ගෙවුණු දවස්වල මේ අනවශ්‍ය ලයිට් හැමතිස්සෙම නිවන්න බලනවා, ලයිට් බිල් ගෙවන්න දැන් මේ වෙලාවේ මුදල ගැන හිතනවා. එතකොට වතුර පාවිච්චියේදී කියන්නේ මේ මුදල් ගෙවලා මේ වතුර ලබා ගන්න අය පුළුවන් තරම් වතුර පරිස්සමෙන් පාවිච්චි කළා. එතකොට ඒගොල්ලන්ට අර අතේ ගැවසෙන මුදල සම්බන්ධ හිතට දැනෙන ප්‍රශ්නයක් ආව හින්දා ඒගොල්ලෝ යම්කිසි ස්වයං විනයක් හදාගත්ත මේ පරිභෝජනයේදී. එහෙමයි. ඒක හරිය අර බොහොම අඩු දෙයකින් යැපෙන්න පුළුවන් පරිසරය හදාගත්තා. අපේ රටේ වගේ තත්ත්වයන් හරි විශේෂයි නේද? ඒක අවශ්‍යයි අපිට නැගිටින්න තියෙන දෙයක් තියෙනවා. ඉතින් ඒකින්ද ඒ හදාගත්ත ස්වයං විනය කිසි දෙයක් නැති කරගන්න එපා. අනිත් එක තමයි සමහර භාවනා කරන්න පටන් ගත්තා, ධර්මය අහන්න පටන් ගත්තා. ඒ කිසි දෙයක් නැති කරගන්න එපා. ඒක අපි මේ වෙලාවේ කියන්නට ඕනේ. ඉතින් විශේෂයෙන් මේ මොහොත ගෙවමු අපි ඉදිරි කාලෙත් කල්පනාවෙන් කොයි මොහොතේ කොතන ආසාදිතව ආපහු එයිද කියන්න බෑ. සමහර රටවල ආපහු මේ වැඩි වෙච්ච චීනේ පටන් අරගත්තට ඒක නැති වෙලා ගියා කිව්වට ආයේ පොඩ හරි මතුවෙනවා. දැන් මේ පහුගිය දවස්වල එක අම්මා කෙනෙක් ගැන අපිට ආරංචි වුණා. අවුරුදු දවස් 33ක් ගියාට පස්සේ තමයි මෙයාට මේ රෝගියෙක් හැටියට වාර්තා වෙන්නේ. එතකොට දැන් දවස් කම ලක්ෂණ හැංගිලා තියෙන පුළුවන්. අර සහ වෛද්‍යවරු කියලා තියෙනවා මේ රෝග ලක්ෂණ පෙන්වම් කරන්න නැති කාණ්ඩායමකුත් ඉන්නවා කියලා. ඒක හරි. ඒ නිසා සැලකිලිමත් විය යුතුයි. ඒව හරි හිතලා අඩුතරමේ අර මං කිව්ව විදිහට විනෝද වෙන්න විවිධ දේවල් වලට එකට එක රාසි වෙන එක කරන්න එපා. ඉතින් අපි මේ හැමදේම කියන්නේ ඇයි? ඔබට මේ ලැබිලා තියෙන දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ ඇතුලේ තවත් යම් කාලයක් මේ ධර්මයේ හැසිරෙන්න ඔය ජීවිතේ තව කෙනෙකුගේ ජීවිතය රකින්න අඩුතරමේ. තමන්ගේ දැන් අපි මේ පහුගිය දවස්වල පඬිතුකමට හැසිරිච්ච අර සමහර අය අර එක මැණික් මුදලාලි කෙනෙක්. ඔව්. දැක්කනේ හැසිරිල් එයාගේ සල්ලි බලේ විවිධ දේවල් එක්ක මාන්නේ විවිධ දේවල් එක්ක බලපෑවයි. IDH රෝහලට යන්න බැරි මාන්නේ. මෙයා බැලුවා පුද්ගලික රෝහලකටම ගිහිල්ලා කොහරි වැඩේ කරගන්න. මේ අන්තිමට ජීවිතේ මත ඇරලා යන්න උනා. ඉතින් මේ වෙලාවේ ඒ කියන්නේ ආගම පදනම් කරගන්නත් එපා. තමන්ගේ යම් මාන්‍ය තමන්ගේ ආර්ථික ශක්තිය දරකද මේකද නේ පදනම් කරගන්න එපා. මනුෂ්‍යත්වය පදනම් කරගන්න. ඉතින් සියලු දෙනාම යන්නේ අඩිය 6කටනේ. ඒකින්ද එයාගේ තියෙන සල්ලි බලයේද මං අනිත් මිනිස්සු දැන් තමනුත් නැති වුණා. තව කිහිප දෙනෙකුත් නැති වෙන්නට නැත්නම් තමන් කිහිප දෙනෙකුට ආසාදනය වෙන්නට හේතු වුණා මේවා. දැන් ඔය බවුන් පැලැස්සේ අවට ඉන්න ගම්මානවල සියලු දෙනාටම අපි කැවිලි බෙදා දීමක් කළා වරුණ. මේ සමහර ගෙවල් වල අයට කැවිලි හදා ගන්නවත් පරිසරයක් තිබුණ නැති නිසා. ඉතින් ඒක දානයක් විදියට අපි සිද්ධ කළා. මේ
මේ නිවෙස්වල ඉන්න පොඩි ළමයින්ට උනත් මේ වෙලාවේ අර ගෙදර අවුරුදු කෑම මේසෙට ඒ ටික දෙන්න ඕන නිසා. ඉතින් අර ඔය ගොඩේ නැති බැරි අයත් ඇවිල්ලා අපි ඒකට අර මේ කිරිබත් හදන්න ඕන කරන අලුත් මොට්ටියකට කැවිලි දාලා හදලා සියලුම ගෙවල් වලට එක ගෙදරක්වත් අත්හැරියේ නැහැ. ඉතින් ඕකේ අර ගොඩක් තියෙන විදිහේ වාහන කීපේ තියෙන එහෙම නිවෙසුත් ඔය අතරේ තියෙනවනේ. ඒ අය ප්‍රතික්ෂේප කළා. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ සයන්නාස කියලා. මොකද අර නැති බැරි අය ගන්නකොට අපි නිකන් ඒ ගොඩට වැටෙනවා වගේ හිතාගෙන. ඉතින් කොරෝනා මේ අර ප්‍රතිකාර දෙන එකේදීත් එහෙම නිකන් ඒ රෝහල් වලට අපි යන්න ඕනේ අපිට ගැලපෙන රේන්ජ් එකටනේ හොඳ මේ එහෙම අපිට තියෙන අපිට ගැලපෙන ටයිප් එකක මේ මාන්නක්කාරකන්නේ. ඉතින් ඒ වගේ දේවල් හින්දා හංගගෙන තව මිනිස්සුන්ට හානි කර වෙන විදිහට හැසිරෙන්න එපා කියන අවවාද. මේ අවවාද දීම් ටිකක් ඇත්තටම මේ ඔක්කොම මෙච්චරලා කරේ. අර එහෙම එපා මෙහෙම කරන්න කියලා. ඉතින් ඒව කුසලයේ වැඩෙන විදිහට මෙත්සිතින් ආත්මාර්ථකාමී නොවී කටයුතු කරන්න කියන එක. මොකද මේ දැන් ඇඳරි නීතිවත් කිරීමක් සිද්ධ වෙන හින්දා බොහෝ ප්‍රදේශවලට වගකීමෙන් කටයුතු කරන්න නැත්නම් ගම පිටින්ම වහලා දාවි. ඒක ඔබ නිසා සමහරලාට සමාජයේම කරදරයට පත් වේවි. අනික එහෙම උනාට පස්සේ වරන දැන් ඒ ගමේ මිනිස්සු ඔක්කොම දන්නවනේ හවලා ඉන්න තමයි අපිට මේ ඇතුළට වෙලා ඉන්න ලේසි වෙන එකක් නෑ. ආයෙත් ගමේ මිනිස්සුම ආයෙත් අර මිනිස්සයව මේ කාලයක් යනකම් මේ මිනිස්සයාට ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා සැලකිලිමත්ම වෙන්න ඕන. අපේ හැමදෙරේ අපිට අද වැඩසටහනේ සමගන්න ක්‍රමක්‍රමයෙන් කාලය ලඟ වෙමින් තිබෙන්නේ. අපේ හැමදෙන් අර ඔබ වහන්සේ කිව්ව ආකාරයට දෘෂ්ටියයි අවබෝධය අතර මොන වගේ වෙනසක්ද අපේ හැමදෙරේ තියෙන කියන්නේ අපි යම් දේවල් වලට දෘෂ්ටිගත වෙනවා. දැන් උච්ඡේද හරි සාසුද හරි එහෙම දෘෂ්ටිගත වීම සහ අවබෝධය ලැබීමත් එක්ක එතකොට මේ தත්ත්වය තේරුම් අර ගන්නවාද සහ මම ඒටම තව කාරණාවක් ගලපලා දැනගන්න ඕන ඔබ වහන්සේගෙන්. අර ඔබ වහන්සේ දැන් මේ සමහර පිරිස් ඉන්න ආකාරය පිළිබඳව ශ්‍රද්ධාවට කැමති අය ශ්‍රද්ධාවේ අයත් එක්ක එකතු වෙනවා. ශීලයට කැමති ශීලය එහෙම එකතු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා සහ අනිත් පැත්තෙන් එහෙම නොවන අය ගැටෙන අවස්ථාවක් තියෙනවා. සමහර ඉන්න මේ දෙකම නැතුව අත්හැරලම දානවා. මට ඒකත් වැඩන්නේ මේකත් වැඩන්නේ මම එහෙම යන්නේ නැහැ කියලා. එතකොට ඒ කොයි වගේ කොට්ටාසියක්ද එහෙම වෙන්නේ? එතකොට ඒ අයට ඒ අර ඔබ වහන්සේ මම හිතන්නේ මේ භව රාගය කියන කාරණාවත් එක්ක ඒක පැහැදිලි කළේ. එය මේ එහෙම වෙන්විච්ච කොටසක් ඉන්නේ කොහොමද එහෙම ඉන්න පුළුවන්? වරුණ දැන් ඔතන මේ දෘෂ්ටියයි අවබෝධය කියලා කියනකොට ඒ වචන දෙක මේ දෘෂ්ටිය හැමතිස්සෙම අනවබෝධය කියලා තැනට කෙනෙක් හිතන්න එපා. මොකද හේතුව දෘෂ්ටි කියන වචනේ තේරුම දැක්ම කියන එක. අවබෝධාත්මක දැක්මට කියන්නේ සම්මා දිට්ඨි. ඒක දෘෂ්ටිය. දෘෂ්ටිය. අනවබෝධාත්මක ඒ කියන්නේ අසත්‍ය සත්‍ය නොවන යම් දැක්මක් තියෙනවා නම් ඒ දැක්ම තමයි ලෝකයේ යථාර්ථයෙන් තොර දැක්ම. මිත්‍යා දෘෂ්ටිය. ලෝකයේ පවතින ධර්මතාවයට බැහැර දෘෂ්ටි දැක්ම. ඒව තමයි මිත්‍යා දෘෂ්ටි. ඒ ඔක්කොම දෘෂ්ටි. ඒතර මේ දෘෂ්ටියක් අන්තයට ගියපු තැන කවදාකවත් සම්මා දිට්ඨිය වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය හැමතිස්සෙම වරුණ මැද තැනක්. ඒ මැද ඒක තමයි අර ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක කිව්වේ. එතකොට මේ දැන් ඔබ අහන විදිහට සමහර අය ඉන්නවා මෙන්න මේ සම්මාදිට්ඨියට එන්නෙත් නැති මිත්‍යා දෘෂ්ටියනුත් නැති කියලා හිතාගෙන අපිට ওই දෙකම එපා කියන තැනකට යන. ඒ මිනිස්සු ඇයිද තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියම තමයි. මොකද හේතුව ඔක හරිය ලස්සන අර බමුණෙක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ එක එක දෘෂ්ටි වල ඉන්නවා මම නම් කිසිම දෘෂ්ටියක් නැති මිනිසෙක් කිව්වා. මේ මිනිසයා හැම තැනම කියන්නේ ඔය එක එක්කෙනාට දෘෂ්ටි තිබ්බට මට නෑනේ දෘෂ්ටි. මං කිසිම දෘෂ්ටියක් නෑ. දෘෂ්ටි නැති කෙනෙක් විදිහට මං දෘෂ්ටි රහිත කෙනෙක් විදිහට ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ මිනිසයාව හම්බෙච්ච වෙලාවේ අහනවා මේ දැන් ඔබ හිතාගෙන ඔබට දෘෂ්ටි නෑ කියලාද කියනවා. ඔව් ස්වාමීනි මට කිසිම දෘෂ්ටියක් නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔබට තියෙන දෘෂ්ටිය තමයි දෘෂ්ටි නෑ කියන දෘෂ්ටිය. දෘෂ්ටියක් නැහැ කියන දෘෂ්ටිය. මිනිහාගේ මතේ ඒත් ඒක දෘෂ්ටියකට බැහැගෙන. මං දෘෂ්ටි නැති මතේ ඉන්නවා කියලා. ඒකට මේ අපි හැමතිස්සෙම මෙතන තේරුම් ගන්න ඕනේ අවබෝධය කොතනද එතෙන්ට යන්න ඕනේ කියන එක. අර උපමාව හිතන්නකෝ. දැන් සම්මා දිට්ඨිය
මිත්‍යා දෘෂ්ටි කියන දෙකේ මේ හිත බැහැර කරගන්න කියන්නේ මිත්‍යා දෘෂ්ටිට කියන්නේ. ඔව්. උච්ඡේද සාස්ත්‍රතාදී මිච්ඡා දිට්ඨි වලින් තමයි ඈත් වෙන්න කියන්නේ. මේක හරියට කෑම කන එකේ වහ කන්න එපා කිව්වා වගේ කියලා හිතන්නකෝ. හරි. එතන වහ ටික කන්න එපා කියලා කියනවා. දැන් වහ ටික කන්න එපා ගොම කණ්ඩ ඕන දේවලුත් තියෙනවනේ. ඒක තමයි සම්මා දිට්ඨිය. එහෙමයි. බක පඬිතෙක් ඇවිල්ලා කියනවා මට ඔය වහත් එපා මොන කෑමක්වත් එපා. මම මොන කෑමක්වත් මම මුකුත් කන්න නැතුව ඉන්නවා. වහකාප එකත් මැරෙනවා අරුත් මැරෙනවා. ඔව්. ඒ කියන්නේ වෙනසක් මුකුත් නැහැ. නොකා හිට මිනිහත් මැරෙනවා. ඉතින් එතකොට මේකෙදි වහ කන්න එපා කිව්වා කියලා කිසිවක් කන්න එපා කියන තැනට එන්න එපා කියලා නෙවෙයි කියන්නේ. ඒ නිසා යා තෝරගන්න ඕනේ සම්මා දිට්ඨිය ඇති ශ්‍රාවකෙක් වෙන්න ඕනේ. ඒකට තමයි සීලය පුරුදු කරන්නේ. ඒකට තමයි සමාධිය වඩන්නේ, සතිපට්ඨාන වඩන්නේ, හැමදේම කරන්නේ මේ කන්න ඕන කෑම ටික කනවා කියන සම්මා දිට්ඨිය ඇති කර ගැනීම උදෙසා. එහෙමයි. සම්මා දිට්ඨිය මොකක් උදෙසාද? ඒ යථාභූත ඥානය ඇති කරගත්තම ඒ යථාභූත ඥානය තුල වරුණ නිබ්බිදාව කලකිරීමට පත් වෙලා සසරේ නොඇලීමෙන් නිදහස් වීම විමුක්තිය කියන දේ උදෙසා තමයි ඒ අවබෝධය වුනේ. නැතු අවබෝධයත් මේ මන් දැන් අවබෝධයක් තියෙන මිනිහෙක් කිය සමාජයට පෙන්වන්න නෙමෙයි. අවබෝධය විමුක්තියට මොකද අවබෝධ වුණාට පස්සේ තමයි අතහැරෙන්නේ. අන්නේ අතහැරීමට ඕන කරන අවබෝධය උදෙසා තමයි හැමතිස්සෙම තමන් මේ ශාසනය තුල යමක් කරනවා නම් යමක් කියනකොට අපි කියමු ඉන්ද්‍රිය සංවරයේද ආහාරයේ මත්ඤ්‍යතාවේද සීලය රකින්න එකද මොනවා හරි කරනවා නම් කරන හැමදේම කරන්නේ යථාභූත ඥාන උදෙසා. ඉතින් කිසිම අවබෝධයක් මට එපා කිසිම දෘෂ්ටියක් මට එපා කියන මිත්‍යා දෘෂ්ටිකය තමයි වැඩියෙන්ම භයානක වරුණ. ලංකාවේ බොහෝ පිරිසක් ඉන්න එහෙම මිත්‍යා දෘෂ්ටික මතවාදයන් එක්ක සමහර විට මම හිතන්නේ මේ කොරෝනා වෛරසය ලංකාවේ යම් තරමකට හෝ පැතිරෙන්නට හේතුව මේ මිත්‍යා දෘෂ්ටියම වෙන්න පුළුවන්. සහ අපි හැමදෙනාගෙම සිහිපත් කරන්නේ අර මේ සාකච්ඡාව ආරම්භයේදීම සිහිපත් කළා වගේ හෙට දවසේ ලිහිල් වෙන ඒ ඇඳිරි නීති කාලය තුලදී පවා අපි සැලකිලිමත් වෙමු නැවත නැවත. මොකද මේක සමාජය පුරා වේගෙන් ව්‍යාප්ත වන වෛරසයක් නිසා අපි නැවතය ඇති කරන්නට නෙමෙයි නැති කරන්නට උත්සාහ දැරිය යුතුයි. ඒ සඳහා යොමු වෙමු සහ ස්වදේශිකත්වයේ දේශීය රටේ ඉන්න හැමදෙනාම අපේ රට ගැන හිතන්න ඕන, ජාතිය ගැන හිතන්න ඕන. ජාතිය කියන්නේ සමස්ත ශ්‍රී ලාංකේය ජාතිය ගැන හිතන්න ඕන. තමන් අදහන ආගමට අගෞරව කරනව නෙමෙයි. හැබැයි ආගමානුකූල වටපිටාවක වුණත් ඇතැම් වෙලාවට මේ තත්ත්වය තුල රෝගී තත්ත්වයන් ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා නම් අපි සැලකිලිමත්ව ඒ සියලු කාරණා කෙරෙහි මැදහත්ව බලන්නට පෙළඹෙන්නට ඕන සහ රට පාවා දෙන්නට ඇතැම් වෙලාවට කටයුතු කරන පිරිස් පවා නැවත නැවත හිතන්න ඕන මේ අපේ රට නේද කියලා. එහෙම හැඟීමක් ඇති කරගෙන ඉක්මනින්ම මේ තත්ත්වය තුරන් කර සමාජයේ අර පැවතියා වූ ක්‍රමයට වඩා වෙනස් වූ ස්වරූපයකින් බොහොම සාර්ථක අපේ රටට ආදරය කරන ස්වදේශිකත්වයේ මතුවෙන මිනිසුන් පිරුණු සමාජයක් තුළ මෛත්‍රිය වාදී ගුණ ධර්මයන් වඩා දියුණු කරගන්නට හැකි පරිසරයක් තුළ හොඳ මිනිස්කමක් අපේ තුළ විද්‍යමාන වන සමාජ ක්‍රමයකට අපේ සිත් යොමු වේවා. ඒ සඳහා ධර්මානුකූල මඟ පහදා දෙන්නට තමයි අප හැමදේම මේ සිතින් තසුපුදුළු උත්සාහ දරන අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ කටයුතු කරන්නේ. ඉතින් ඒ තුළ ධර්මයත් ඔබේ ජීවිතයේ අස්වැසිල්ලක් නිවීම පිණිස වූ මාර්ගය කියා දෙන උතුම් වූ දහමක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ මග යන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ හැම දිනාටම තවදුරටත් ධර්මයේ දෙන්නට ශක්තිය ධෛර්යය නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපට ඒ සඳහා මාර්ගෝපදේශනය ලබා දෙන අනුශාසනා සිදු කරන පූජනීය දේශකයන්න් වහන්සේලාට ඒ අතර විශේෂයෙන්ම සෙනසුරාදා සිටින තත්සුපේ ගරු දේශකයන්න් වහන්සේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මයෙන් රැස් කරන්නා වූ කුසලයේ සමාජගත කරමින් මේ කරන්නා වූ මහා පුණ්‍ය කර්මය තුළ ලබන්නා වූ කුසලයේ නිවීම පිණිසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනින් සමුගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සිත් නෙත් අසපුව